අයිබෝන් ආදරණීය දුවේ පුතේ අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ 8 ශ්‍රේණිය 2018 වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස. අපි පළවෙනි කොටස සාකච්ඡා කරා. අද අපි දෙවෙනි කොටසේදී පුතාට මොනවා වගේ ප්‍රශ්න දෙන්නේ ඒවට කොහොමද උත්තර ලියන්න කියලා දෙනවා. ඉතින් ඔයාලා මේක වීඩියෝ එකක් මගෙන් ඉගෙන ගන්නවා නම් ඔයාලා කරන්න ඕන දෙයක් තියෙනවා. පළමුව ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉවරනකන් සටහන් දාන්න එපා. මොනවද මේකේ තියෙන්නේ කොහොමද ගණන් හදන්නේ කියන නරඹලා ඉවරලා ඊට දෙවෙනි වතාවේදී ඔයාලා කරන්න ඕනේ පොතක් අතර අරගෙන මේ තියෙන වීඩියෝ එකේ ගණන් තියෙනවා ගාන ඉස්සෙල්ලාම ගාන ප්ලේ කරලා ගාන හදලා ඉවරලා ඔයාලා උත්තරේ හරිද කියලා බලන්න. හරිද කියලා බලන්න ඔයාලට අමාරු ගණන් තියෙනවා නම් ඒව නැවත හදන්න. මොකද ගණන් හදන්න බැරිව තියෙනවා නම් ඔයාලා මේ වීඩියෝ එක මේ ප්ලේ වෙන්න දීලා ඒකෙන් තේරුම් අරගෙන නැවත හදන්න. එහෙමත් තේරෙන්නේ නැත්නම් මට කමෙන්ට් කරන්න. එතන මට තේරුම් ගන්න පුළුවන් ඔයාලට මොනවද තේරෙන්නේ නැද්ද කියලා. හරි. එහෙනම් බලමු අද පුතාලට 8 ශ්‍රේණියේ දෙවෙනි පත්‍රය අපි සාකච්ඡා කරන්න පටන් ගන්න යන්නේ. බලමු දරුවනේ ඔයාලට දීලා තියෙන පළවෙනි ගාන. පළවෙනි ගාන දීලා තියෙනවා. සිසුන් පිරිසක් පරීක්ෂණයකදී ගණිත විෂයට ලබාගත් ලකුණු වෘත්ත පත්‍රයේ දැක්වේ. ඒ ඇසුරින් අසාධ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හරි බලමු පුතාලා තියෙන වෘත්ත පත් සටහන මේ දිලා තියෙන වෘත්ත පත් සටහන. මේකට අපි කියන වෘත්ත පත් සටහනක් කියලා. දැන් මේකේ දක්වලා තියෙන තොරතුරු. දැන් මේකේ දක්වලා තියෙන තොරතුරු තමයි සිසුන් කීප දෙනෙක් ගණිතයට ගත්ත ලකුණු තමයි මේ දීලා තියෙන්නේ. මොනවද දීලා තියෙන ලකුණු? මේකේ දීලා තියෙන ළමයි එක ළමෙක් 30ක්. එක ළමෙක් 30ක්. අනිත් එක්කෙනා 31ක් අරගෙන. අනිත් එක්කෙනා 43. ඒ ආකාරයට මේ විදිහට දක්වනට කියන වෘත්තපත් සටහනක් කියලා. දැන් මේකේ වෘත්ත කියන එකේ තියෙනවා නට්ට. පත්‍ර කියන්නේ කොළේ. අර සියඹලා කොළේක වගේ සියඹලා කොළේ නට්ටේ කොළ තියෙනවා. අන්නේ අදහසෙන්. වෘත්තෙන් දක්වන්නේ 10 ස්ථානයේ පත්‍රයේ 1 ස්ථානයේ දක්වනවා. හරි. ඒතකොට මේකේ කරන්න අපි දත්ත සමූහයක් ආරෝහණ පිළිවෙලට සකස් කරනවා. ඒකේ වාසියක් තියෙනවා. ඒ දත්ත භාවිත කරන්න පහසුවක් තියෙනවා මේ විදිහට අපිට දක්වන්න. හරි. එහෙනම් බලමු ළමයි දැන් මේකේ අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඊට කලින් යතුරු ගැන කියලා දෙන්න මොකද්ද මේ යතුරු කියන්නේ? දැන් මේකේ දක්වලා තියෙන දත්ත කොහොමද දක්වලා තියෙන්නේ කියන එකයි යතුරෙන් කියන්නේ. දැන් යතුරෙන් කියන මෙහෙම යතුර 3 1 යනු 31 යනවා. කියන්නේ 3 1 කියන්නේ 31. 3 වුන්තේට එක පත්‍රය කියන්නේ 31. 4 3 කියන්නේ 43 යනවා. එහෙම ලියන්නත් පුළුවන් යතුර. හරි. එයා කාට අපිට යතුරු දක්වලා තියෙනවා. ඉතින් ළමයි අපි බලමු මේකේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පුතාලා අහලා තියෙනවා පරීක්ෂණයට පෙනී සිටි සිසුන් ගන්න කීයද? බලමු කොහොමද සිසුන් ගන්න හොයන්න කියලා. ඊළඟ රෝම ඉලක්කම් දෙකේ අහලා තියෙනවා ළමයි ඔයාලගෙන් හද්ද වෘත්ත පත්‍ර සටහනේ තුන්වන පෙළේ නිරූපණය වන ලකුණු වෙන වෙනම සොයන්න කියලා. හරි අපි බලමු එහෙනම් පරීක්ෂණයට පෙනී සිටි සිසුන් ගන්න කොහොමද හොයන්නේ කියලා. 30 ගත්ත ළමෙක් ඉන්නවා 31 ගත්ත ළමෙක් ඉන්නවා. කොහොම අපි ගයින්න ඕන. දැන් ලේසිම ක්‍රමය තමයි පත්‍ර ටික ගයින්න. සිසුන් ගාන ඇහුවොත් වෘත්තපත් සටහනකින් දීලා තියෙන තොරතුරු වල සිසුන් ගාන ඇහුවොත් අපි මොකද්ද කරන්නේ? ඕකේ පත්‍ර ටික ගයින්න. අපි බලමු එහෙනම් මේකේ පත්‍ර ටික ගයින්න යන්නේ පත්‍ර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. පත්‍ර 14ක් තියෙනවා ළමයි. එහෙනම් බලන්න සිසුන් ගාන කීයද? 14යි. එහෙනම් පත්‍ර ගාන අනුව අපිට සිසුන් ගාන ලියන්න පුළුවන්. ඊළඟට තියෙනවා ගාන වෘත්තපත් සටහනේ තුන්වන පෙළේ නිරූපණය වන ලකුණු වෙන වෙනම සොයන්න. මේ තියෙන පළවෙනි පෙළේ. ඒක තියෙනවා 30 31. මේ දෙවෙනි පෙළේ 43 44 තියෙනවා. දැන් අපෙන් අහන්නේ තුන්වෙනි පෙළේ. එහෙනම් තුන්වෙනි පෙළේ දක්වලා තියෙන දත්ත වෙන වෙනම ලියන්න. පහ තියෙන පෙළේ වෘත්තේ 5 වුණා. වෘත්තේ 5 පත්‍රයේ 2 නම් 52. එහෙනම් අපි ලියන 52 තියෙනවා. ඊළඟට පහ වෘත්තේට 5 කියන 55. ඊළඟට පහ වෘත්තේට 6 කියන 56. පහ වෘත්තේට 8 කියන 50. එහෙනම් තුන්වෙනි පෙළියේ දක්වලා තියෙන දත්ත ටික තමයි අපි මේ කිව්වේ. මට මම හිතලා තේරෙන්නේ නැති කියලා අපි ඕනම් හතරවෙනි පෙළිය ඇහුවොත් එimhe 67 67 68. ඒක තමයි දත්ත. හරි. අපි නම් ප්‍රශ්න දෙකකට පිළිතුරු දීලා අවසන්. අපි නම් බලමු ඊළඟට රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 වෙනි ප්‍රශ්නේ මොකද්ද? ඒකට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා. හරි. රෝම ඉලක්කම් 3 වෘත්තපත් සටහනේ දැක්වෙන ලකුණු වලට අනුව මාතේ සොයන්න. ඊළඟ රෝම ඉලක්කම් 4 කියනවා මධ්‍යස්ථය සොයන්න. රෝම ඉලක්කම් 5 කියනවා පරාසය සොයන්න. ඔන්න ඔය ටික අහනවා. හරි ඔය අහන විතර අහන නිරුක්තය ගැන ටික. ඒකට කියන නිරුක්තය ගැන.
හරි බුද්ධපද සටහනේ දැක්වෙන මාතේ මේ දත්වල දැක්වෙන මාතේ මාතේ හොයද්දී අපි තේරුම් ගන්න ඉස්සෙල්ලා මාතේ කියන්නේ මොකක්ද කියලා. මොකද පුතා මාතේ කියන්නේ? මාතේ කියන්නේ දත්ත සමූහයක් දුන්නාම ඒකේ වැඩිපුරම යෙදෙන අය ගන්න. මේ වැඩිපුරම යෙදিলা තියෙන අය ගන්න. වැඩිපුරම යෙදিলা තියෙන කීයේවත්. ඒක තමයි මාතේ. බලන්න 30 එකයි තියෙන්නේ. 30 එකයි 31 එකයි. 43 එකයි තියෙන්නේ. 44 එකයි. මෙන්න 7 දෙකක් තියෙනවා කියන 67 දෙකක් තියෙනවා. එහෙනම් වැඩිපුරම යෙදিলা තියෙන 67 67 කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අනිත් ඒවා එක ගාන හැම එකක්ම තියෙන්නේ. එහෙනම් වැඩිපුර යෙදෙන්නේ මොකද්ද? 67 වැඩිපුර යෙදී ඇති අය ගන්නට අපි කියනවා මාතේ කියලා. එහෙනම් මාතේ 67. ඊළඟ පුතාට හොයන්න කියන මධ්‍යස්ථය. කොහොමද මධ්‍යස්ථය හොයන්නේ? මධ්‍යස්ථය හොයන්නේ මේ සංඛ්‍යා ටික ආරෝහණව අවරෝහණ පිළිවෙල ලියන්න. ලියලා මැදින් පිටින් සංඛ්‍යා අපි හොයාගන්න. අපි එන මේක ආරෝහණ පිළිවෙල ලියාගමු වෙනම. දැන් මේකෙන් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි වෙනම ලියන හදන එක ඊට වඩා පහසුයි මම හිතනවා මේ වෙලාවේ. මෙතන තියෙනවා 30 තියෙනවා. මේ සංඛ්‍යා ටික හොයන්න යන 30 31 ඊළඟ 43 44 52 මම සංඛ්‍යා ටික ලියාගෙන ගියා. 55 56 58 67 67 68 73 75 70 ඔන්න මම සංඛ්‍යා ටික ලියලා අවසන්. ඊළඟ මධ්‍යස්ථය හොයද්දී අපි මේ මුල සංඛ්‍යාවට අග සංඛ්‍යාවෙන් එකිනෙක කපාගෙන යනවා. මුල සංඛ්‍යාවට අග සංඛ්‍යාව එකිනෙක කපාගෙන යනවා. ඒතර මැදින් ඉතුරු වෙන සංඛ්‍යාව තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. හරි ආරෝහණව අවරෝහණ අනුපිළිවෙලට ලියපු සංඛ්‍යා රටාවක මැදින් පිටින් සංඛ්‍යාවට කියන මධ්‍යස්ථය කියලා. අපි එන කපලා බලමු. මෙන්න 30ට කැපුවා 79. 31ට 45 කැපුවා. 43ට 72. 44ට 68. 52ට 67. 55ට 67. මෙන්න ළමයි. මධ්‍යස්ථ දෙකක් තියෙනවා දෙකක් තියෙනවා. මේ අය ගණන් සංඛ්‍යාව 14යිනේ ඉරට්ටේනේ. අය ගණන් සංඛ්‍යාව ඉරට්ටේ නම් පුතා මැදට සංඛ්‍යා දෙකක්. එතකොට කොහොමද මධ්‍යස්ථයක් හොයන්නේ? මධ්‍යස්ථය කියන්නේ එකට තියෙනවා. එහෙම වුණාම කරන්නේ මේ මැදට ආපු සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. මේ මැදට ආපු සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. දැන් සංඛ්‍යා ගාන ඔත්තේ නමකේ හරියට මැද ගානක් එනවා. මැදට ගානක් හරියට. මේකේ මැදට සංඛ්‍යා දෙකක් එනවා. එහෙම වුණාම හොයන්නේ කොහොමද? මේ සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. මේ සංඛ්‍යා දෙක එකතු කරාම 114ක් එනවා. 114 දෙකෙන් බෙදුවාම 57ක් එනවා. මධ්‍යස්ථය 57. පරාසය කියන්නේ මේ දත්ත ටික මොන සංඛ්‍යා අතරද පැතිරලා තියෙන්නේ. සංඛ්‍යා කොතර ප්‍රමාණයක් අතර පැතිරලා. ඒක තමයි පරාසය. ඔයන් ලේසි මේ පරාසය වෙන ක්‍රමය තමයි මේ දීලා තියෙන දත්තවල උපරිමයෙන් අවමගේ අඩු කරනවා. වැඩිමගෙන් අඩුමගේ අඩු කරනවා. මේක පුතාලා දන්න උපරිමගේ කියන 70. උපරිමගේ 70. හරි. උපරිමගේ 79යි 79න් අඩු කරනවා කීයක්ද? අඩුමගේ 30ක්. 79න් 30ක් අඩු කරාම උත්තරේ එන පරාසය කීයද? 49. මතක තියන්න පරාසය හොයන විදිය සංඛ්‍යා ව්‍යාප්තික පරාසය හොයන්නේ ඒ සංඛ්‍යා ව්‍යාප්තිය අය ගණන් වල තියෙන උපරිමගේ නෙවෙයි වැඩිමගෙන් අඩුමගේ අඩු කරනවා. කියන උපරිමගෙන් අවමගේ අඩු කරනවා කියලාත් ඒකට කියන්න පුළුවන්. හරි. මතක තියන්න පරාසයක් හොයනවා නම් ඒ සංඛ්‍යා ව්‍යාප්තිය තියෙන දත්තවල උපරිමගෙන් අවමගේ අඩු. ඊළඟට බලන්න මෙම කණ්ඩායමේ අහඹුව තෝරාගත් ශිෂ්‍යයෙකු ලකුණු 60ට වැඩියෙන් ලබාගත් අයෙකුයි මේ සම්භාවිතාව සොයන්නේ. ලකුණු 60ට වැඩියෙන් ගත්ත කෙනෙක්ගේ සම්භාවිතාව කියන්නේ භාගයනේ. සම්භාවිතාව කියන්නේ විය හැකියාවේ භාගය. අපි බලමු මුල් ළමයි ඉන්නවනේ 14ක්. ඒක අපි ආයෙ ගායින දෙයක් නෑ මුල් ළමයි 14ක්. 60ට වැඩි ළමයි කීයක් ඉන්නේ? සම්භාවිතාව ලියද්දී සම්පූර්ණ ළමයි ගාන ඉරියට ලියන්න. අදාළ සිද්ධිය අවයව ගාන ඉර උඩ ලියන්න. අදාළ සිද්ධිය අවයව කීයක් තියෙනවද? 60ට වැඩි කට්ටිය. ගැල බලන්න 67. දැන් 50 ගණන් නම් 60 අඩුයිනේ. 60ට වැඩි 67 එකයි. 67 2යි. 68 3යි. 73 4යි. 75 කියන්නේ පහක් ඉන්නවා ළමයි. 79 ළමයක් ගත්තාම තමයි 6 දෙනෙක් ඉන්නේ. ඔක්කොම ළමයි ගාන ඉරයට 14යි. 14න් 60ට වැඩි ළමයි කියලා අපි ගන්නාම 6ක් ආවා. එහෙනම් 14න් 6යි කියලා සම්භාවිතාව ලියනවා. සම්භාවිතාව කියන්නේ මොකද්ද? විය හැකියාවේ භාගය. එතකොට ඒක හොයන්න කොහමද? අදාළ සිද්ධියේ සියලු අවයව ගන්න. සියලු අවයව ගන්න ඉරයට ලියනවා. අදාළ සිද්ධියේ අවයව ගන්න මොකද්ද කරන්නේ? ඉර උඩින් ලියනවා. හරි.
ඔක්කොම 14යි 14න් 6යි මේ සිද්ධියට දාලා වෙන්නේ නම් 14න් 6 කියලා භාගයක් විදිහට සම්භාවිතාව ලියන්න පුළුවන්. අපි බලමු දරුවනේ පුතාලට තියෙන B ගාන. B ගාන නිර්මාණ ගානක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ගාන කියනවා කව කටුව හා කෝදුව පමණක් භාවිතයෙන් AB සමාන 7යි cm, BC සමාන 6යි cm, AC සමාන 10යි cm වන ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියනවා. හරි. අපි ත්‍රිකෝණ නිර්මාණය කරද්දී ඉස්සෙල්ලා මොකද කරන්නේ? පළමු කරන්න ඕනේ රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්න. හැබැයි දිග සෙන්ටිමීටර් 7ක්. දිග මැල්ලා දින්නේ අපි. මොකද කරන්නේ? අඩිරුල තියලා අපි සෙන්ටිමීටර් 7කට වැඩියෙන් හිටින විදියට අනුමාන කරලා අගේ සෙන්ටිමීටර් 7කට වැඩි වෙන්න අපි රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මේක සෙන්ටිමීටර් 7ක් ලකුණු කරගන්න යනවා. කොහොම සෙන්ටිමීටර් 7 ලකුණු කරගන්නේ කව කටුව. කව කටුව අරන් ගිහලා අපි තියනවා කව කොටේට බිඳුවට තියෙනවා. බිඳුවට හේතු කළා මේ කව කටුව දික් කරගන්නවා සෙන්ටිමීටර් 7ක් වෙනකම්. මම කව කටුව දැන් සටහන් වෙනවා මේ 7යි මෙතන අගේ 7යි කියන්නේ. හරියට බිඳුවට තියනවා. බිඳුවට හේතු කළා අපි 4 දික් කරගන්නවා. ඊළඟ උස්සල අරන් ඇවිල්ලා පැත්තකින් තියාගෙන අපි මෙතන පළමු A ලක්ෂය ලකුණු කරන්නේ. මේ ලක්ෂය ලකුණු කරගත්ත රේඛා මේ රේඛාව කෙරවලෙම අපි ලකුණු කරන්නේ නැහැ. ඒ රේඛාවෙන් පොඩ්ඩක් මෙහෙට ඉඩ තියෙනවා. දකුණු පැත්තට ඉඩ තියලා පොඩි අපි ලක්ෂයක් ලකුණු කරගන්නවා. ඒ ලක්ෂය අපි A කියලා නම් කරගන්නවා. AB රේඛා ඛණ්ඩය අදිද්දී පළමු අපි A ලක්ෂය ලකුණු කරගන්නවා. ඔන්න අපි A ලක්ෂය ලකුණු කරනවා. ඊළඟට B ලක්ෂය ලකුණු කරගන්නේ අපි මේක හරියට සෙන්ටිමීටර් 7ක් මේ රේඛා ඛණ්ඩයේ සෙන්ටිමීටර් 7ක් ලකුණන පරිදි. දැන් කව කටුව අපි උස්සලා අරන් ඇවිල්ලා A මත තියලා මෙතන ඡාපයක් ගහ ගන්නවා සෙන්ටිමීටර් 7ක් විතර. සෙන්ටිමීටර් 7ක් වෙන ඡාපයක් ගහගෙන අපි කව කටුව අයින් කරලා මෙතන දානවා B කියලා. මෙතන දාගන්නවා අපි B කියලා. ඊළඟට මොන තරම් B කියලා දාගත්තා. ඊළඟ මැද දුර අපි ගත්ත සෙන්ටිමීටර් 7න් අපි ඒක ලකුණු කරන්නත් ඕන. එහෙනම් මෙතන අපි ගත්ත සෙන්ටිමීටර් 7ක දුරක් අපි ඒක ලකුණු කරන්නේ කොහොමද? 7යි cm කියලා මෙතන ලකුණු කරගන්න ඕනේ. හරි. ඔන්න 7යි cm වෙන රේඛා ඛණ්ඩය අපි නිර්මාණය කරගත්තා. ඊළඟ මේක කියනවා AB සමාන 7යි cm, BC සමාන 6යි. BC 6ක් වෙන්න කොහොමද අපි මේ රේඛා ඛණ්ඩයක් ඇඳගන්නේ? කව කටුවට සෙන්ටිමීටර් 6ක් ගන්න. කව කටුවට බිඳුව මේ හැමතිස්සෙම තුඩ හේතු කරන බිඳුවට. බිඳුවට හේතු කළා මෙතන 6ක් වෙන්න මේක කව කටුව ප්‍රමාණය ගන්නවා. 6ක ප්‍රමාණයක් අරගෙන කව කටුවම B උඩ තියනවා. B උඩ තියලා අපි ඡාපයක් ගහන්න ඕනේ. හැබැයි ඡාපය ගහද්දී අපි හිතනවා දැන් මේ හැරෙන් ගෙවුවොත් දැන් A උඩ තියලා ගහන්න ඕනේ 10ක් නේ. A උඩ ඉඳලා 10ක් ගහලා මේ B උඩ ඉඳන් 6ක් ගහපුවම මේක දෙක එකට ඡාප දෙක එකට කැපෙන්නේ නැහැ නේ. 10ක් වෙන්නේ මෙන්න මේ හරියට කියලා අපිට අනුමාන වෙන්න ඕන. 10ක් කියන්නේ දැන් මේ 4 වඩා වැඩි වෙන්නේ මේ හරියට වගේ තමයි 10ක්. එහෙනම් අපි ඡාපය ගහනවනේ මෙන්න මේ ඈතින්. මේ හරියට ඡාපය ගහනවා 10ක් වෙයි කියලා අනුමාන කරනවා. 10ක් වෙන්නේ මේ හරියට කියලා අනුමාන කරලා අපි මේ හරියට ඡාපය ගන්නවා. ඊළඟ කව කට්ට සෙන්ටිමීටර් ගන්න යන්නේ 10ක්. කව කට්ටේ තුඩ හේතු කරනවා. මේකේ අඩිවල බිඳුවට හේතු කළ ලෙවල්ලා මේක 10ක් ලකුණු කරගන්න. 10ක කවකට සෙන්ටිමීටර් 10ක් ගන්න. අරගෙන A උඩ තියලා අර සෙන්ටිමීටර් 6න් කපපු ඡාපෙට කපලා දාන්න යනවා. සෙන්ටිමීටර් 6න් කපපු මේ ඡාපය කපලා දාන්න. ඒ ඡාපය කපලා දැම්මම පස්සේ අපි දෙනවා මොකද්ද? ලක්ෂය. ඒ ලක්ෂය අපි C කියලා නම් කරගන්නවා. ඒ ලක්ෂය අපි නම් කරගන්නවා C කියලා. ඊළඟ මොකද කරන්නේ? AC හා BC යා කරන්න. ඉස්සරම AC යා කරනවා. ඒ උඩ කව කට් අඩිරුල තියලා ඒ උඩ අඩිරුල හේතු කරලා ඊළඟට C ට අපි C ලක්ෂයට එක හේතු කරගන්නවා. අපි හේතු කරගත්තා. ඊළඟ මේක අපි C ලක්ෂයට හේතු කරගන්නවා. ඊළඟට පැන්සල් අරගෙන අපි ගන්නවා රේඛා ඛණ්ඩයක් AC රේඛා ඛණ්ඩය එක දිග සෙන්ටිමීටර් 10ක් වෙනවා. AC රේඛා ඛණ්ඩයේ දිග සෙන්ටිමීටර් 10ක් වෙනවා.
ඊළඟ B ඉඳලා අර C ලක්ෂය යා කරන්න ඕනේ. B ඉඳලා C ලක්ෂය යා කරන්න ඕනේ. එයා කරද්දී හරියටම මේ ලක්ෂ C හරහාම යන්න ඕනේ. B ඉඳලා C ට හරියටම තියෙන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. හරි. ඔන්න ABC අපි රේඛා ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. ABC ත්‍රිකෝණය නිර්මාණය කරා. දැන් අපි දුර දාන්න ඕනේ. මෙතන සෙන්ටිමීටර් 7යි. එහෙනම් මේ රේඛාව අපි ගත්ත සෙන්ටිමීටර් 6ක් නිසා අපි ඒකට සෙන්ටිමීටර් 6යි කියලා දානවා. ඊළඟට අනිත් රේඛාව. මේක සෙන්ටිමීටර් අපි 10ක් නේ ගත්තේ. එහෙනම් දෙක දිග සෙන්ටිමීටර් 10යි කියලා දානවා. හරි. ඔන්න ආකාරයට අපිට පාද තුනක දිග දුන්නාම ABC ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන්. අපි එන බලමු B ගාන තවත් ආකාරයකට හදන්න. B ගාන. කවකටුව හා කෝදුව පමණක් භාවිතයෙන් AB සමාන 7යි cm, BC සමාන 6යි cm, AC සමාන 10යි cm වන ත්‍රිකෝණය නිර්මාණය කරන්න. ඒ කියන්නේ පාද තුනක දිග දුන්නාම කොහොමද ත්‍රිකෝණය නිර්මාණය කරන්නේ? හරි. බලමු කරන වැඩේ අපි නිර්මාණය කරන්න කොහොමද කියන එක. හරි. ඉස්සෙල්ලාම දිග රේඛා ඛණ්ඩයක් අදින්න. අපි මේකේ දිග සටහන් කරන්නේ අපි. දිග රේඛා ඛණ්ඩයක් අරගෙන ඇඳලා A ලක්ෂය ලකුණු කරනවා. A ලක්ෂය ලකුණු කරද්දී A ලක්ෂය ලකුණු කරන්නේ මේ පැත්තට අපි කියනවා වම් පැත්තට ඉඩ තියෙනවා ටිකක්. ඒ රෝලෙම A ලක්ෂය ලකුණු කරන්නේ නැහැ. ඒක වැරදි. ඔන්න A ලක්ෂය ලකුණු කරලා අපි කව කටට ගන්නවා සෙන්ටිමීටර් 7ක්. බිඳුවට කව කටට වල තියලා ඊට පස්සේ අපි 4 දික් කරලා ඒක අරගෙන ඒ උඩ තියලා ගහනවා ජාප. දින උන්ට අපේ. හරි. B කියලා ලකුණු කරගෙන 7යි cm කියලා දුර ලකුණු කරගන්න. ඊළඟට කව කටට ගන්නවා දැන් BC 6යි cm කියලා දිනින්ද කව කටට සෙන්ටිමීටර් 6ක් ගන්නවා. කව කටට කියා ගන්න සෙන්ටිමීටර් 6ක් අරගෙන අපි තියනවා B උඩ. B උඩ තියලා මේ ඉහළින් චාපයක් කරනවා. මේ මෙහෙන් චාපයක් ගහනවා. හැබැයි මේ චාපය ගහන්නේ මේ සෙන්ටිමීටර් 10න් චාපය ගහද්දි මේ දෙක කැපෙන්න ඕන විදියට. ඒ සමහරට මෙහි ගෙවුවොත් එහෙනම් අපිට 10න් චාපය ගහපන්න බෑ. ඒකට අපෝ මේක දික් කරගන්න. ඊළඟට B උඩ තියලා සෙන්ටිමීටර් 6ක් ගහුවා. ආයෙ කව කටට ගන්නවා සෙන්ටිමීටර් 10ක්. 10ක් අරන් ඒ උඩ තියලා අර ගහපු චාපේ කපලා දානවා. අර හයින් ගහපු චාපේ කපලා දානවා. ඊළඟට ඒක ඒ ලක්ෂ දෙක යා කරනවා. ඒ ලක්ෂයයි B යා කරනවා. ඒ චාප දෙකෙන් කැපුණු ලක්ෂයයි A යා කරනවා. ඒ යා කරලා අපි ABC ත්‍රිකෝණ නිර්මාණය කරලා මෙතන C කියලා අපිට දානවා. හරි. එතකොට ඔන්න දිග දාලා තියෙනවා. අදාළ විදිහට පාද තුනේ දිග දුන්නාම ත්‍රිකෝණ නිර්මාණය කරලා අවසන්. ඊළඟට අහනවා වලකින් පහත දී ඇත්තේ ත්‍රිකෝණයක පාද තුනේ දිග සෙන්ටිමීටර් වලින් ඒට ගත හැකි විශාලම පූර්ණ සංඛ්‍යාව ලියන්න. උන අගේ තුනක් දීලා තිනවා. එකක් 7යි අනිත් එක 5යි අනිත් පාදය ඒ අනිත් පාදය. ත්‍රිකෝණේ පාද තුනෙන් දෙක දිග ප්‍රමාණාත්මක දීලා තිනවා. එක පාදයකදී විචාල්‍යයක් විදිහට දීලා තිනවා. ඒ පාදයට ඉන්න පුළුවන් විශාලම පූර්ණ සංඛ්‍යාව කීයද කියලා. ඉතින් පුතා දන්නා මෙතනදී දෙයක් මොකද්ද? ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක එකතුව. ඕනෑම පාද දෙකක එකතුව අනෙත් පාදයට වඩා වැඩි වෙන්න ඕන. ඕනෑම පාද දෙකක එකතුව ඊළ අනිත් පාදයට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ත්‍රිකෝණය නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් කුඩා පාද දෙක එකතුවට වඩා විශාල පාදයේ දිග අඩු වෙන්න. තේරුණාද? කුඩා පාද දෙකේ එකතුවට වඩා විශාල පාදයේ දිග අඩු වෙන්න ඕනේ. කුඩා පාද දෙකේ දිග එකතුවට වඩා විශාල පාද දිග වැඩි නම් ත්‍රිකෝණය නිර්මාණය කරන්න බෑ. ප්‍රායෝගික බාණ්ඩකේ වගේ රටු කැබිලිටි එකක් අරන් බලන්න නිර්මාණය කරන්න පුළුවන්ද කියලා බෑ. මේ ප්‍රශ්නේ ශිෂ්‍යත්වයටත් අහලා. හරි. එහෙනම් ඒට වෙන්න ඕන පුතා මේ දෙකේ එකතුවට වඩා අඩු වගේ. මේ දීලා තියෙන පාද දෙක එකතුවට වඩා අඩු වගේ. එහෙනම් මේ දෙක එකතු කරාම කීයද එන්නේ? 7යි 5යි එකතු කරාම 12ක් එනවා. 12ට අඩු වගේක් එන්න ඕන. 12ට අඩු විශාල පූර්ණ සංඛ්‍යාව වෙන 12 එකක් අඩු කරා. 12 නෑ අඩු කරාම 11යි. එහෙනම් සෙන්ටිමීටර 11යි තමයි 11ක් ගත්තොත් තමයි ත්‍රිකෝණ නිර්මාණය කරන්න පුළුවන්. දිගම පාදය ඊට අඩු පාද වලින් ත්‍රිකෝණ නිර්මාණය කරන්න පුළුවන්. දැන් ත්‍රිකෝණ නිර්මාණය කරන්න පුළුවන් ගත හැකි ඊට ගන්න පුළුවන් දිගම වැඩිම දිග තමයි සෙන්ටිමීටර. හොයා ගන්නකත් දීලා තියෙන පාද දෙක එකතු කරලා ඊට වඩා අඩු වගේක් වෙන්න ඕනේ. එකක් අඩුවක් ගන්නවා අපි 11යි කියන. ඒ වුණාද? සෙන්ටිමීටර 11යි තමයි. අපි බලමු එහෙනම් ළමයි
ඊළඟ ගාන. දෙවෙනි ගාන. අගේ සොයන්න කියලා පුතාට ගාන දීලා තියෙනවා. භාග ගුණ කරන්න ගාන. දෙකේ රෝම ඉලක්ක 1 රෝම ඉලක්ක 2 බෙදන්න ගානක් දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම රෝම ඉලක්ක 1 ගාන හදමු. දෙකේ රෝම ඉලක්ක 1 කොහොමද ගුණ කරන ගානක් හදන්නේ? දැන් මේකේ තියෙන මිශ්‍ර සංඛ්‍යා ගුණ කරන. මිශ්‍ර සංඛ්‍යා ගුණ කරලා තියෙන නීතිය තමයි ළමයි අනිවාර්යයෙන්ම අපි මේවා විෂම භාග කරන්න. විෂම භාග නොකර ගුණ කරන්න බෑ. කොහොමද විෂම භාග කරන්නේ? ඉස්සෙල්ලා මේ 4 වැඩි කරන 3. 4 වරක් 3 12යි 12යි 3 එකතු කරනවා. 15ක් එනවා. 4න් 15යි කියලා මේක විෂම භාගයක් කරනවා. මම ආයි කියන්නම් 4 වරක් 3 12යි. එන හරය වැඩි කරා පූර්ණ සංඛ්‍යාවෙන් ඒකට එකතු කරන මේ ලවය 3. 4 වරක් 3 12යි 12යි 3 එකතු කරාම 15ක් එනවා. ඊට ලවය 15යි හරය ඒ හරය. මේකත් අපි හිතමු. 5 වරක් 1 5යි. 5යි 1යි 6යි 5න් 6යි. හරය 5යි ලවය 6ක් එනවා. දැන් මේක අපි ගුණ කරද්දී හරස් ගුණිතය දාන්න පුළුවන් කියලා කතාවක් ඔයාලා අහලා ඇති. මොකද පුතා හරස් ගුණිතය එක දානවා කියන්නේ? මේ හරහට එකම චක්‍රයෙන් කැපෙනවා නම් කපන්න ඕනේ. එහෙම කපා ගත්තාම පුතා මේ භාගය සරල වෙනවා. මේ භාග ටික අපිට සරලව වැඩි කරගන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න අපහද එහෙම කපා ගන්න පුළුවන්ද කියලා. 4ට 6 තියෙනවා හරහට. එකම චක්‍රයක් තියෙනවද? ඔව්. දෙවරක් චක්‍රය. එහෙනම් 4යි 6යි කපන්න පුළුවන් දෙවරක් චක්‍රය. 5ට 15 කපන්න පුළුවන්ද? ඒකත් පුළුවන්. 5යි 15යි කපන්න පුළුවන් දෙකම 5 වරක් චක්‍රයෙන් බෙදෙනවා. මේ දෙකම බෙදෙන චක්‍රයෙන් තමයි කපන්නේ. එහෙනම් බලන්න කපලා බලමු. එහෙනම් මම කිව්ව විදිහට 4ට දෙකෙන් කපන්න පුළුවන් දෙවරක් 2යි. 6ට දෙවරක් 3යි කියලා අපි කපන්න පුළුවන්. ඔන්න දෙවරක් චක්‍රයෙන් මේක කපලා සරල කරගන්න. ඊළඟට 15ට 5 5 වරක් චක්‍රයෙන් කපනවා. 5ට 5 1යි 15ට 5 3යි. ඊළඟට ඉතුරුව පුතා වැඩි කරගන්න. ලවයේ ඉතුරු නම් මේ පැත්ත 3ක් මේක ලවයේ 3ක් ඉතුරු නම් 3 වරක් 3 වැඩි කරාම ලවයේ 9ක් එනවා. හරය දෙවරක් 1 2යි. එහෙනම් වැඩි කරගමු. දෙවරක් 1 2යි හරය ලවයේ 3 වරක් 3 9යි. භාග දෙකක් ගුණ කරන ක්‍රමය තමයි පුතා හරය හරයෙන් වැඩි කරනවා ලවයේ ලවයෙන් වැඩි. හරස් ගුණිතය යොදන්න පුළුවන් නම් යොදලා ඉවරලා. හරස් ගුණිතය යොදලා ඉවරලා හරය හරයෙන් වැඩි ගුණ කරන්න ලවයේ ලවයෙන් ගුණ කරන්න මොන භාගය සුළු කරගන්න ක්‍රමය. හරි. ඊළඟට බලන්න දරුවනේ මොකද කරන්න පුළුවන් දැන්? දෙකෙන් නම් කියන පුතා විෂම භාගයක් කියලා තියෙනවා. විෂම භාගයේ සමාන අපි උත්තරට තියන්නේ නැහැ. විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා. කොහොමද පුතා විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ? මේ ඉතින් තේරෙම උඩ සංඛ්‍යාව යට සංඛ්‍යාව බෙදනවා කියන එක. ඒ හින්දා මොකද කරන්න ඕනේ? උඩ තියෙන 9 යට තියෙන 2කින් බෙදන්න. බෙදුවම උත්තරේ කීයද? 9ට දෙවරක් 4. ඒ 4 මෙතන දාන්න. ඉතිරි එකක් ඒ ඉතිරි එක ඊට උඩින් තියෙන එකයි. එහෙනම් 4යි 2කින් එකයි. ඊළඟ මේ ගාන බලන්න. මේ ගාන හදද්දී ඉස්සෙල්ලා විෂම භාග කරමු. 5 වරක් 2 10යි. 10යි 2යි 12යි 5යි. බෙදනවා 7 වරක් 2 14යි 14යි 1යි 15යි 7යි 15යි. දැන් බෙදීම ගානක් හදන්නේ කොහොමද? ඉස්සෙල්ලා විෂම භාග කරගන්නවා. ඊළඟට මොකද අපි කරන්නේ පුතාලා? පරස්පරයෙන් ගුණ කරන්නේ. බෙදීම ගානක් හදද්දී පරස්පරයෙන් ගුණ කරන්නේ. පරස්පරයෙන් ගුණ කරද්දී භාජකයේ පරස්පරයෙන් ගුණ කරන්නේ. භාජකය කියන මොනවද කියලා වචන තේරෙන්නේ නැද්ද? මම කියන්න කාපසර. මේ සංඛ්‍යා දෙක බෙදලා මුලින් තියෙන සංඛ්‍යාවට කියන භාජ්‍ය. දෙවනට තියෙන සංඛ්‍යාවට කියන භාජ්‍ය. උත්තරට කියන්නේ ලබ්ධි. එහෙනම් බෙදද්දී කොහොමද භාජකයේ හැම්ම ලියනවා. මේක වෙන මුලින් තියෙන සංඛ්‍යාව හැම්ම ලියනවා. දෙවනෝ තියෙන සංඛ්‍යාව උඩයට මාරු කරලා ගුණ කරනවා. ඒක තමයි කරන්නේ. බෙදීම් ගානක් හදන්නේ කොහොමද? මුලින් තියෙන සංඛ්‍යාව එහෙම්මම ලියනවා. දෙවනෝට තියෙන සංඛ්‍යාව උඩයට මාරු කරලා ගුණ කරනවා. දැන් පුතා ගුණ කරද්දී කපන්න පුළුවන්. කොහොමද කපන්නේ? මේ 12ට 15 කපන්න පුළුවන් 3 වරක් චක්‍රය. 15ට 3 වරක් 5යි 12ට 3 වරක් 4යි. දැන් ඉතුරු වෙච්ච වැඩි කරන්න. ඊළඟට 4 වරක් 7 28යි. ඊළඟට 5 වරක් 5 25යි. මොන අපි ඉස්සෙල්ලාම ඊළඟට 5 වරක් 5 25යි කියලා ලියාගත්තා. ඊළඟට 4 වරක් 7 28යි 25න් 28යි උත්තරේ. ඒකෙත් අර ගැටලුව තියෙනවා මොකද උඩ ලොකුයි. 9 ලොකු නම් කරන උඩ එක යට එකෙන් බෙදන්න ඕනේ. එන බලන්න 28 25න් බෙදුවම කීයද? 28ට 25ව 1යි ඉතුරු වෙනවා 3ක්. ඒ 3 පුතාලා 25න් 3යි කියලා ලියන්න ඕනේ. හරි. එහෙනම් අපි ගණන් දෙවෙනි ගානේ රෝම ඉලක්ක 1 2යි කියන ගණන් දෙක ඉවරයි. අපි ඊළඟ ගාන තුන්වෙනි ගාන හදන්න යනවා. බලන්න තුන්වෙනි ගාන මොකක්ද තියෙන්නේ කියලා. හරි.
බලමු දරුවනේ අපිට තියෙන ක්‍රම ඉලක්කම් 3 වෙනි ගාන 2 3 බෙදන්න ගානක් තියෙන. හැබැයි දශම සංඛ්‍යාව බෙදන්න. 6 බෙදන්න ඕනේ 0.12. බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. ඊළඟ ගානක් තියෙනවා 16.8 බෙදන්න ඕනේ 0.07. දැන් 6 0.1 බෙදන්නේ කොහොමද කියලා බලමු. මේක බෙදද්දි පුතා අපි ලියා ගන්න ඕනේ ඉර උඩයි ඉර යටයි. එහෙම ලියාගෙන මේ මේකට කියන භාජ්‍ය කියලා උඩ තියෙන සංඛ්‍යාවට භාජ්‍ය කියලා දෙනවා. ඉර යට නැති තියෙන සංඛ්‍යාවට කියන භාජක. මේ භාජකේ දශම නැති කරගන්න. භාජකයේ දශම තියන්න අපිට ගණන් බෙදන්න අමාරුයි. මේ භාජකයේ දශම නැති කරගන්න මොකද කරන්නේ? මේ භාජකයේ දශම ස්ථාන දෙකක් තියෙන හින්දා භාජකේ වැඩි කරනවා දශම ස්ථාන දෙකක් තියෙන හින්දා 100. දශම ස්ථාන දෙකක් තුනක් තිබ්බනම් 1000න් ගුණ කරනවා. දශම ස්ථාන එකක් තිබ්බනම් 10න් ගුණ කරනවා. එන මතක තියාගන්න භාජකේ දශම නැති කරගන්න කොහොමද? දශම ගණනට දැන් දශම ඉලක්කම් ගණනට අදාළ බිඳු ගණනක් තියෙන සංඛ්‍යාව වැඩි කරනවා. තේරුණාද? දශම ගණනට අදාළ බිඳු ගණනක් තියෙන 10 වලින් ගුණ කරලා අපි මේ දශම ස්ථානයේ දශම අයින් කරගන්නවා. හැබැයි මේකේ තුන්ද භාග නීතියක් තියෙනවා. අපිට මේ 8 විතරක් 10න් වැඩි 100න් වැඩි කරලා හරියන්නේ නැහැ. භාගයේ 8 100න් වැඩි කරොත් උඩ 100න් වැඩි ගුණ කරා. එනේ 8 100න් වැඩි කරාම මොකද වෙන්නේ? දශම පිට ස්ථාන දෙකක් දකුණු පසට 1 2 දකුණත් පසට ආව 12ක් වෙනවා. ඊට උඩ 600න් වැඩි කරොත් 600. 600න් ගුණ කරාම 600. දැන් 612න් බෙදන්න. 6 බෙදීම 0.1 වෙනකොට 612න් බෙදන්න. 50යි. 612 ඒවා 50යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඊළඟ පුතාලා දීලා තියෙන ගාන තමයි 16.8 වැඩි කරනවා 0.07. හරි මේ මෙහෙම ගානක් වැඩි කරද්දි මේවට කියන මේ පළවෙනි සංඛ්‍යාවට කියන ගුණ්‍ය, දෙවෙනි සංඛ්‍යාවට කියන ගුණකය, උත්තරයට කියන ගුණිතය. අපි යන මේ ගුණ කරමු බලන්න. සාමාන්‍ය මේ ගානක් හදද්දි දශමිත නොසලකා අහන්න තමයි අපි ගුණ ගාන ගුණ කරන්නේ. දශමගේ සිත ගැන හිතන්නේ නැහැ. අපි ගාන මේ තියෙන සංඛ්‍යාවට ගුණ කරනවා. 16.8 ගුණ කිරීම 0.07 වෙනකොට 168 7න් ගුණ කරනවා. ඊට පස්සේ අපි දශම තියනවා. 7 වරක් 8 56 6 දැම්ම 5ක් හිටියා. 7 වරක් 6 42යි 5යි 47න් ඔව් 7 දැම්මා. 4 4ක් කිව්වා. ඒ 4 පැත්තකින් ලියාගෙන 7 වරක් 7 1 7යි 7 වරක් 1 7යි මේ ඉතුරු 4 11ක් කිව්වා. මොන උත්තර එනවා 1176. ඊළඟට ඒක දශම තියන්න. මේ ගුණ්‍ය දශම ඉලක්කම් එකක් තියෙනවා. ගුණකයේ දශම ඉලක්කම් දෙකක් තියෙනවා. 1 2 3ක් එනවා. එහෙනම් අග ඉඳන් දකුණත් පස්සේ ඉඳන් දශම ඉලක්කම් 3ක් මෙහෙට පැනලා උත්තරේ තියෙනවා කීයද? 1.17යි 6යි කියන. 1.17 6. මොන උත්තරේ? තේරුණාද තමයි? සාමාන්‍ය ක්‍රමයට ගුණ කරනවා දශමිත ගැන හිතන්නේ නැහැ. 168 7න් ගුණ කරලා භාජකයේ දශම තියෙනවා එකක්. මේ ගුණ්‍යයේ තියෙන දශම ඉලක්කම් එකක්. මෙතන 8 කියන දශම ඉලක්කම ගුණකයේ තියෙන දශම ඉලක්කම් දෙකක්. 0.7යි කියන දශම ඉලක්කම් දෙක. ඉතින් මෙතන 1යි මෙතන 2යි එකතු වුනහම 3ක් එනවා. එහෙනම් උත්තරේට දශම ඉලක්කම් 3ක් තියනවා. තේරුණාද? ඒ විදිහට තමයි අපි ගණනක් සුත් කරන්නේ. අපි එහෙනම් ගණන් දෙකක් කරලා අවසන්. දැන් පුතාට කියලා දෙන්න හදන තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තියෙන අනුපාත ගාන. බලමු අපි අනුපාත ගණන් පුතා අපි ජීවත් වෙන පරිසරය තුල අපිට අනුපාත ආශ්‍රිතව ගණන් හදන්න වෙන අවස්ථා වුණතරම් තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී මේ කොහොමද අනුපාත ගණක් විසඳ ගන්න? අනුපාත ගැටලුවක් විසඳ ගන්න කියන එක අපි කියලා දෙන්න හදන්නේ. ඒකේ අපි තුන්වෙනි ගාන පුතාලා පේපරේ තියෙන තුන්වෙනි ගාන අනුපාත ගාන බලමු මේ අනුපාත ගාන කොහොමද හදන්නේ කියලා. මම පුතාට දීලා තියෙන තුන්වෙනි ගාන මිනිසුන්ගේ එක්තරා මාසයක වැටුප රුපියල් 42000ක්. ඔහු එම මාසයේ ආහාර හා වෙනත් වියදම් සඳහා මුදල් වැය කර ඇත්තේ 3:2 අනුපාතයට. ඒ අනුව පුතාට රෝම ඉලක්ක 1 දීලා තියෙන ගාන තමයි මේ මාසයේ වැටුපෙන් ආහාර හා වෙනත් වියදම් සඳහා වැය වූ මුදල් ප්‍රමාණය වෙන වෙනම සොයන්න. කියන ආහාර හා වෙනත් වියදම් සඳහා වැය වූ මුදල් ප්‍රමාණය වෙන වෙනම සොයන්න. බලමු අපි ගාන හදන්නේ කොහොමද කියලා. ඊළාට ඒක ගාන හදද්දී අපි ඉස්සෙල්ලම කරන්නේ දැන් ආහාර සඳහා කොච්චර කොටසක් වැයලා තියෙනවද? වෙනත් වියදම් සඳහා කොච්චර කොටසක් වැයදෙනව වෙනවද තියෙනවද කියලා මේ මෙතන ඔයාලට ගාන දීලා තියෙනවා. 3:2 අනුපාතය. ඒ කියන්නේ ආහාර සඳහා කොටස් 3ක් වැය වෙද්දී වෙනත් වියදම් සඳහා ඒ මුදලින් කොටස් 2ක් වැයනවා කියන එකයි තියෙන්නේ. මේ ගාන හදද්දී අපි ළමයි මේකේ මුළු කොටස් ගාන බලන්න. මුළු කොටස් ගාන කියන්නේ ආහාර සඳහා කොටස් 3යි වෙනත් වියදම් සඳහා කොටස් 2යි ඔක්කොම කොටස් 5ක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම කොටස් ගාන 5යි. ඒ කියන්නේ පඩිය
පඩිය විදිහට 42000ක් දීලා තිනවා. වැටුප 42000ක් දීලා තිනවා. ඒ වැටුප 42000 සමාන වෙනවා කොටස් 5කට. එතන මේ 42000 කොටස් 5කට බෙදලා ඒ කොටස් 3ක් සමා 4000 දීලා තියෙනවා. කොටස් දෙකක් සඳහා වෙනත් කොටස් දෙකක් සමා වෙනත් වියදම් සඳහා දීලා තියෙනවා. කියන ඒ තොරතුරුත් එක්ක අපි නම් බලමු. මේකේ ආහාර සඳහා වැය වූ භාගය අපිට හොයන්න. ආහාර සඳහා වැය වූ භාගය වෙන්නේ මුළු කොටස් ගන්න 5යි 5න් දෙකක් තමයි ආහාර සඳහා වෙලා. 5න් 3ක් තමයි වෙනත් වියදම් සඳහා වෙලා තියෙන්නේ. මම එහෙනම් ගාන අද අපි ඉස්සරහම එක් කොටසක් කියන්නේ කොච්චරද කියලා හොයන්න ඕන. එක් කොටසක් හොයන්නේ කොහොමද? දැන් මුළු වැටුප රුපියල් 42000. ඔය 42000 මොකද කරන්න ඕන අපි? 42000 පහෙන් බෙදන්න ඕන එක් කොටසක් හොයන්න. 42000 පහෙන් බෙදුවාම ගාන කීයක් වෙනවද කියලා බලමු. 5ට 5 1යි. 42000ට 5 බලද්දි 40ට 5 8යිනේ. දෙකක් ඉතුරු 20ට බලන්න. 20ට 5 4යි. මේ බිඳු දෙකක් ගත්තාම 8400ක් වෙනවා. 8400ක් වෙන එක් කොටසක්. තේරුණාද? එක් කොටසක් 8400යි පුතාලෙන් ආන්නේ ආහාර සඳහා වැය වූ මුදල. ආහාර සඳහා වැය වූ මුදල යන්නේ කොහමද? ඒ 8400 වැඩි කරනවා 3ෙන්. තුන වැඩි කරනවා 8400. වැඩි කරලා බලමු. මම ඉතින් වැඩි කරනවා 3 වරක් බිඳු බිඳුවයි. අය 3 වරක් බිඳු බිඳුවයි. 3 වරක් 4 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 8 24 1 25. 25200ක් වෙන රුපියල්. තේරුණාද? උන ආහාර සඳහා වියදම අපි හොයන්න. දැන් පුතා වෙනත් වියදම් සඳහා මුදල අපි හොයන්න. වෙනත් වියදම් සඳහා මුදල හොයන්නත් අපිට දැන් අර ලේසි. එක කොටසක් හොයාගත්තානේ. ආයි කියන්නේ කොහොමද පුතා එක කොටසක් හොයාගත්තේ? සම්පූර්ණ වැටුප රුපියල් 42000යි. 42000 මුළු කොටස් ගන්න 5ක් ඉඳ 5න් බෙදුවා. 42000 5න් බෙදුවාම රුපියල් 8400ක් එනවා. ආහාර සඳහා හොයන්න එක දෙකෙන් තුනෙන් වැඩි කරා. ආහාර සඳහා එකෙන් කොටස් 3ක් නෙවෙයි දැන් කරේ. කොටස් 8400 තුනෙන් වැඩි කරාම ආහාර සඳහා වියදම එනවා. එන වෙනත් වියදම් සඳහා භාවිත කරපු වියදම අපි හොයන්නේ කොහොමද? 8400 කියන්නේ එක කොටසක්. වෙනත් වියදම් කියන කොටස් දෙකක් හොයන්න ඕනේ. 8400 දෙකෙන් ගුණ කරන්න ඕනේ. අපි එන ගුණ කරමු ඉතින් දෙවරක් බිඳුව බිඳුව. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 4 8යි. දෙවරක් 8 16. රුපියල් 16800යි වෙනත් වියදම් සඳහා වැය කරනවා. මම හිතලා පුතාලට පැහැදිලි වෙන්න කියලා. හරි. අපි එහෙනම් බලමු කොමිලක්කන් දෙකේ අහලා තියෙන මොකද්ද කියලා. කොමිලක්කන් දෙකේ පුතාලට අහලා තියෙනවා. ඊළඟ මාසයේදී ඔහුගේ වැටුප 105කින් වැඩි වුණා. වැඩි වුණා. මේ මාසේ ආහාර වියදම් 110කින් වැඩි වුණා. වැටුපත් වැඩිලා ආහාර වියදමත් වැඩි. හරි. එහෙනම් බලමු පුතාලගේ අහන අහලා තියෙන ගාන මොකද්ද කියලා. ඊළඟ මාසේ ඔහුගේ වැටුප සොයන්න. 105කින් වැඩිලා තියෙන්නේ. එහෙනම් ඔහුගේ වැටුප හොයන්නේ කොහමද? 42000 වැඩි කරනවා 105යි. වැඩි කරාම වැටුප වැඩි වූ මුදල එනවා. 42000 105න් වැටුප වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් වැටුපෙන් කොච්චර මුදලක් වැඩි වුණාද කියලා හොයන්නේ කොහොමද? 42000 105න් වැඩි කරා. වැඩි කරද්දි කපන්න පුළුවන්. 100ට 100 එකයි මෙයාට 100 420යි. 420 5න් ගුණ කරන්න. පස්වරක් බිඳු බිඳුවයි පස්වරක් දෙක 10න් බිඳුව දැම එකක් ඉතුරුයි. පස්වරක් 4 20යි අර ඉතුරු එකයි 21යි. රුපියල් 2100ක් වැඩි වෙනවා. එහෙනම් වැඩි වූ වැටුපේ වැඩි වූ ප්‍රමාණය රුපියල් 2100. එහෙනම් වැඩි වූ පසු මුළු වැටුප හොයන්නේ කොහොමද? නව වැටුප. ඒකට නව වැටුප කියලා කියනවා. 2100ක් වැඩි වුණාට පස්සේ වැටුප හොයන්නේ කොහොමද? කලින් වැටුප 42000යි 42000ට මේ 2100 එකතු කරන්න. 42000ට 2100 එකතු කරාම 44400ක් එනවා. 100ක්. 44100ක් එනවා මොකද්ද? වැඩි වුණාට පස්සේ වැටුප. හරි. මම හිතන එකත් උදාට ලේසි ඇති. හරි එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මේක එකපාර හදන්නත් පුළුවන්. 42000 100න් මේ 100යි 5 එකතු කරලා 105න් වැඩි කරන්න. 105න් වැඩි කරා නම් එකපාර මේ 42100 එනවා. 44100 එනවා. හරි. ඒ වුණාට මේ ක්‍රමයේ ලේසි නේද? එකපාර හදනකොට වඩා දෙපාරකට අපි හදන්න පුරුදු වෙමු. හරි බලමු එහෙනම්. හරි. කලින් මාසෙට සාපේක්ෂව මේ මාසේ වෙනත් වියදම් කොච්චර ප්‍රතිශතයෙන් අඩු වියද්ද කියලා අහන්න. ඒක කොහොමද යන්නේ? අපිට කල්පනා කරන්න වෙනවා. එහෙනම් කලින් මාසේ ආහාර සඳහා වෙනත් වියදම් සඳහා ගිය මුදල අපිට මතක ඇති කීයක්ද තිබ්බේ? රුපියල් 16800. මතක තියෙන 16800යි කලින් මාසේ වෙනත් වියදම් සඳහා ගිය මුදල.
එහෙනම් මේ මාසය සඳහා මේ මාසයේ ආහාර මේ වෙනත් වියදම් සඳහා ගිය මුදල අපි හොයාගන්න. කොහොමද හොයන්නේ? හොයන්න අපි දන්නවා දැන් මේ මාසේ ආහාර වියදම වැඩි වෙලා තියෙනවා 10%ක්. එහෙනම් මේ මාසේ ආහාර වියදම හොයාගන්න. හොයාගෙන මුළු වැටුප අඩු කරන්න. ඒතර මේ මාසේ වෙනත් වියදම් සඳහා වියදම කොච්චර වැඩි වෙලාද කියලා අහනවා. ඒක අඩු වෙලාද කියලා නේ. අඩු පෙස්සත් යහන. එහෙනම් ආහාර වියදම වැඩි වෙද්දී වෙනත් වියදම් සඳහා මුදල අඩු වෙලා තියෙනවා. අපි අඩු මුදල හොයන්න කොහොමද? ඉස්සෙල්ලාම වැඩි වූ ආහාර වියදම හොයන්න. කලින් ආහාර වියදම පුතා 25200 නේ. 25200 10ක් බල 100 එකයි මේ 25200 ඒවා 500 252 252 252 10න් වැඩි කරාම රුපියල් 2520ක් වැඩි වෙනවා. එහෙනම් ඊළඟ මාසේ ආහාර වියදම රුපියල් 2520ක් වැඩි වෙනවා. එහෙනම් නව ආහාර වියදම හොයන්න කොහොමද? ඒ 25200 2520ක් එකතු කරන්න. වැඩි මුදල එකතු කරන්න. එතකොට 27720ක් තමයි මොකද්ද? නව ආහාර වියදම. එහෙනම් මතක තියෙන නව ආහාර වියදම කොච්චරද? 27720යි. ඊළඟට අපි හොයන්න යන්නේ මොකක්ද දරුවනේ? නව වෙනත් වියදම. වෙනත් දේවල් සඳහා නව වියදම කොච්චරද කියලා. නව වෙනත් වියදම හොයන්නේ කොහොමද? දැන් නව වැටුප වෙනස්නේ. අලුත් වැටුප 44100. 44100න් ආහාර සඳහා දැන් ගියා කීප නව මුදල කොච්චරද? 27700. 27720. ඒ දෙක අඩු කරන්න. අඩු කරාම එනවා වෙනත් වියදම් සඳහා 16380ක් තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් ඊළඟ මාසේ වෙනත් වියදම් සඳහා 16380. එහෙනම් කොච්චර අඩු වෙලාද කියලා හොයන්න කියනවා. එහෙනම් කලින් මාසේ 16800යි දැන් 16380යි. එහෙනම් 16800න් 16380ක් අඩු කරන්න. ඒතර කලින්ට වඩා කොච්චර අඩු වෙලාද කියලා එනවනේ. වෙනත් වියදම අඩු වෙලා. අඩු පෙස්සත යන්න කොහොමද? අඩු කරාම 420ක් එනවා. එහෙනම් රුපියල් 420ක් අඩු වෙනවා. කලින් වෙනත් වියදම තිබ්බ 16800යි දැන් වෙනත් මේ දේවල් සඳහා වියදම කියේ 16380. එහෙනම් ඒ දෙක අඩු කරපුවාම වෙනවා රුපියල් 420ක්. ඊළඟට අඩු ඇති වෙනත් වියදම පෙස්සතේ පුතාලෙන් අහන්නේ. අඩු ඇති වෙනත් වියදම පෙස්සතේ කොහොමද යන්නේ? ඉරියට ලියනවා කලින් වෙනත් වියදම 16800. 16800න් අඩු වෙලා තියෙනවා 420ක්. අඩු මුල ඉරුඩ ලියන. අඩු වෙලා තියෙන 420ක්. මේ මාසේ වෙද්දි 420ක් අඩු වෙනවා. හරි. 16800ක් තිබ්බ එක 16380ක් වෙනවා. අඩු වෙලානේ. අඩු පෙස්සත යහන්නේ. එනේ ඉරියට කලින් ආහාර මේ වෙනත් වියදම ලියන. කලින් මාසේ වෙනත් වියදම ලියලා ඉර උඩ ලියනවා අඩු මුදල. ඒක වැඩි කරන පෙස්සත 100න් ගුණ කරද්දී පෙස්සත එනවා. කපන්න පුළුවන් කොහොමද? 100 එකයි. මෙයාට සීව කීයද? 168ක් එනවා. බිංදු දෙකට බිංදු දෙක කපුවා 168ක් එනවා කියලා ගන්න. මොන 100 එකයි මෙයාට 168. ඊළඟ 420 168න් බෙදන්න. 420 168න් බෙදද්දී අපි එකපාර බෙදාන්න ටිකක් අමාරුයි. එහෙනම් මේ ලේසිකමක් තියෙන බෙදන්න මේ 420 168 මෙහෙම ලියලා උඩ යටයි කපාගෙන යනවා. මෙන්න බලන්න පුළුවන්ද කියලා වලට එක. මෙයාට මේ ලේසිකමක් වලට කියලා දෙන්නේ. මම 4න් කපන්න ලේසි 4න් කපමු. දෙන්නම 4න් කප්පා වැඩි. මෙයාට 4 වරක් 4ට 4 එකයි දෙකට නෑ 20ට 5යි 105ක්. මෙයාට 4 වර ලේසි කපන්න 16ට 4 වා 4යි 8ට 2යි 42. ආයේ මේ දෙකම මට දැන් පේනවා 21කින් බෙදෙනවා කියලා. මෙයාට 21 වා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. මෙයාට 21 වා 2යි තියෙනවා. දැන් 5 දෙකෙන් බෙදන්න ඕනේ. 5 දෙකෙන් බෙදුවම 2.5යි. 5 දෙකෙන් බෙදුවම 2.5 නම් 2යි 2කින් 1. මොනේ උත්තරේ? අඩුවේ ඇති වෙනත් වේදම් පෙස්සත එන කොච්චරද? 2.5ක් එනවා. හරි. මම හිතුවා ඒක තේරෙන්නේ නැති කියලා. ඒක ටිකක් සෑහෙන එක ගානක් අහලා තිබ්බට අහලා තියෙන පෙස්සත අහලා තිබ්බට අපි ගොඩක් දේවල් හොයලා තමයි හොයන්න වෙන්නේ. හරි මේ ගාන ඔයාලට තේරුම් ගන්න අපහසුතාවයක් තියෙනවා නම් දෙපාරක් විතර මේ ගාන හිමීට බලන්න. අර නැවත නැවත රිවයින්ඩ් කර කර බලන්න. බලලා හිමීට තේරුම් ගන්න මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. එකින් එක තේරුම් ගන්න. කලබල වෙන්න එපා. එකින් එක කරුණු හිමීට තේරුම් ගන්න. එතකොට ඔයාලට මේ ගාන තේරුම් ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු. පුතාලට දීලා තියෙන 4 වෙනි ගාන. 4 වෙනි ගාන මොකද්ද කියලා බලමුකෝ. 4 වෙනි ගානේ
සමීකරණ විසඳන්න තියෙනවා. මොන පුතා ඔයාලට සමීකරණයක් තියෙන විසඳන්න ඕනේ වරහන් සහිත සමීකරණය. හරි. කොහොම මේ සමීකරණ විසඳන්නේ? මෙතන තියෙනවා සමීකරණ පුතා විචාල්‍යයක්. විචාල්‍ය කියන්නේ නොදන්නා පදයක්. අපි කියනවා ඒ අකුර තමයි විචාල්‍ය විදිහට තියෙන්නේ. එන මේ සමීකරණ විසඳද්දි කරන්න ඕනේ මොකද්ද? ඒත් එක්ක තියෙන කට්ටිය අයින් කරන්න ඕනේ කියන එක. ඒත් එක්ක තියෙන කට්ටිය කවුද කියලා බලමුකෝ. දෙකක් තියෙනවා. මේ දෙක අයින් කරන්න ඕනේ, මේ තුන අයින් කරන්න ඕනේ, මේ භාගය අයින් කරන්න ඕනේ, ඍණ එක. සමීකරණේ ඒ තියෙන පැත්තේ. කියනවා මේ වම් පැත්ත, වම් අත පැත්ත. වම් අත පැත්තෙන් අයින් කරන්න ඕනේ ඒත් එක්ක තියෙන ඔක්කොම ටික. අයින් කරාම මේ තනි වෙනවා. ඒ තනි වෙන නම් අපි කියන ඒ උක්ත වෙනවා කියලා. එතකොට ඒකට උත්තරයක් එනවා. ඒක තමයි විසඳනවා කියලා කියන්නේ. දැන් සමීකරණයක් විසඳද්දි මොකද කරන්න ඕනේ? ඒ තනි කරගන්න ඊළඟට ඒකට උත්තරයක් එනවා. ඒක තමයි විසඳුම කියලා කියන්නේ. කොහොමද ඒ තනි කරගන්න? ඒත් එක්ක තියෙන අපි එකිනෙක අයින් කරා යන්න ඕනේ. අපි තීරණය කරන්න කවුද ඉස්සෙල්ලම අයින් කරන්නේ? ඉස්සෙල්ලම භාගය අයින් කරනවද, තුන අයින් කරනවද, මේ දෙක අයින් කරනවද, මේ ඍණ එක අයින් කරනවද කියලා තීරණය කරන්න ඕනේ. මම කියලා දෙන්න පුතා කොහොමද මේ තීරණය කරන්න කියලා. අපි මෙහෙමයි දැන් අයින් කරද්දී අයින් කරන්න ඕනේ. ඔතන ඊට ඈතම ඉන්නේ කියලා. ඊට ළඟ ඉන්න කට්ටිය අන්තිමට අයින් කරනවා. ඈතම ඉන්න එක්කෙනා ඉඳන් තමයි අයින් කරන් එන්නේ. හරි. ආද බලමු මේ ඊට ඈතම ඉන්නේ කවුද කියලා. මේ ඍණ එකද, දෙකද, තුනද, දෙකෙන් එක. ඍණ එකනේ. මේ දෙකෙන් වැඩි කරලා, තුනෙන් අඩු කරලා, දෙකෙන් එකෙන් වැඩි කරලා එකක් අඩු කරන්න ඕනේ. නෑ ඈතම ඉන්නේ ඍණ එක. ඍණ එක අයින් කරන්න මොකද කරන්නේ? ප්‍රතිලෝම ගණිත කර්මය යොදන්න. ඍණ එක අයින් කරන මේ පැත්තට එකක් එකතු කරනවා. මේ සමීකරණ එක තුල්‍යතාවය තියෙනවා. තුල්‍යතාවය තියෙන නම් මේ පැත්තට කරපු දේ මේ පැත්තට කරන්න ඕනේ. මේ පැත්තට අපි කියනවා වම් පැත්තට එකක් එකතු කරා නම් දකුණු පැත්තටත් එකක් අපි එකතු කරනවා. දෙපොත එකතු වෙද්දි මේ ධනයකට ඍණ එක කැපිලා යනවා කියන්නේ. ධනයකට ඍණ එක කැපිලා ගිහලා මේ පැත්ත ඉතුරු වෙනවා. දෙකෙන් එකක් 3 ඍණ 2යි සමානයි 5යි 1යි 6යි. ඊළඟ බෙදීම දෙක අයින් කරන්න. මේ දෙකෙන් එකේ බෙදීම දෙක අයින් කරන්න කොහොමද? නැවත මේ සමීකරණ ලියලා දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න. ගුණ කරද්දී මේ දෙකට දෙක කැපිලා යනවා. 3 ඍණ 2යි මේ පැත්ත ඉතුරු වෙනවා. සමානයි දෙවරක් 3 6යි. තේරුණාද ළමයි? ඍණ දෙකට මේ බෙදීම දෙකට අයින් මේ බෙදීම දෙක අයින් කරන් දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. ගුණ කරද්දී මේ දෙකට දෙක කැපිලා ගියාම 3 ඍණ 2යි සමානයි 12යි. ඔන්න අපි දැන් ගොඩක් දේවල් අයින් කරලා තියෙන්නේ නේද? ඍණ එක ඉස්සලා අයින් කරාද? එකක් එකතු කරලා දෙපැත්තටම යාට දෙකෙන් එකේ දෙක යට තියෙන දෙක එහෙනම් අපි කියනවා මේ බෙදෙන දෙක බෙදීම දෙක අයින් කරා දෙපැත්තම දෙකෙන් ගුණ කරලා අද තව කට්ටියන අයින් කරා. මේ සමීකරණය පුතා හදන්නේ යටින් යට. දැන් මේ වම් පැත්තේ තියෙන ටික සුළු කරලා යටින් ලියනවා. දකුණු පැත්තේ තියෙන සුළු කරලා යටින් ලියනවා. එමේ යටින් යට හදාගෙන ඉන්න හින්දා මේ සමාන ලකුණ එක කෙලින් එනවා. එක නීතියක් මතක තියාගන්න ඔයාලා සමාන ලකුණ එක කෙලින් තියනද කියලා බලන්න. දැන් පුතාලා මේකේ මොකක්ද අයින් කරන්නේ? 3ද ඍණ 2ද? තීරණය කරන්න ඕනේ. 3 අයින් කරනවා ඍණ 2 අයින් කරනවා. දෙක ළඟට ඉන්නේ. ඍණ ධන 3 තමයි මේ 3 ඈත ඉන්නේ. අපි ඉඩ නැති හින්දා මම මෙහෙට ගන්නවා ඊතලක් දාලා මේ සමීකරණය. මෙහෙට අරගෙන 3 ඍණ 2 3 ඍණ 2යි සමාන 12 අපි ඉස්සෙල්ලම මේ ධන 2 අයින් කරන්න ඕනේ. ධන 2 අයින් කරන මේ පැත්තෙන් දෙකක් 3ක් අඩු කරනවා. ධන 3 මේ ධන 3 අයින් කරලා 3ක් අඩු කරනවා. මේ පැත්තෙන් 3ක් අඩු කරනවා මේ පැත්තෙන් 3ක් අඩු කරනවා කියලා ලියා ගන්න. දෙපැත්තේ මේ දෙක කරන්න. දැන් 3න් 3ක් අඩු වෙලා ගියාම ඍණ 2යි ඉතුරු. ඍණ ලකුණත් එක්ක තමයි 2යි ඉතුරු වෙන්නේ. මේ ඍණ ලකුණ අයිති යාගේ ඉස්සරහා යම් කිසි පදයකට අයිති යාගේ ඉස්සරහා ළඟ. 2යි ඉස්සරහා ඍණ තියෙන හින්දා 2යිට අයිති ඍණ. දැන් මොකද අපි කරන්න ඕන ළමයි? ඍණ 2 අයින් කරන දෙපැත්තම ඍණ 2කින් බෙදන්න ඕනේ. ඍණ 2 අයින් කරන මේ පැත්ත ඍණ 2කින් බෙදුවා මේ පැත්ත ඍණ 2කින් බෙදුවා. ඍණ 2කට ඍණ 2 කැපිලා ගියා. ඒ ඉතුරුයි ඒ සමානයි 9 දෙකෙන් බෙදුවම 4ම. 9 දෙකෙන් බෙදුවම කීයද? 4යි භාගයක් එනවා. හරි. ඔන්න මේ වරහන් තියෙන සමීකරණයක් හදන්න. කමාරු නෑ නේද? ඍණ 1 අයින් කරන දෙපැත්තම එකක් එකතු කරා. බෙදීම 2 අයින් කරන දෙපැත්තම දෙකෙන් ගුණ කරා. ඊළඟට ධන 3 අයින් කරන දෙපැත්තම 3ක් අඩු කරා. ගුණ කිරීම ඍණ 2 අයින් කරන දෙපැත්තම ඍණ 2කින් බෙදුවා. බෙදුවම 9 දෙකෙන් බෙදුවම 9ට දෙවරක් 4ම. ඍණ දෙවරක් 4යිනේ එකක් ඉතුරු එක දෙකෙන් එකයි කියලා ලියන්න. 4මාරයි 4.5යි. ඊළඟ ලකුණු බෙදද්දී ධනයි ඍණයි බෙදුවම ඍණ වෙනවා. ධනයි ඍණයි බෙදුවම ඍණ වෙනවා. දැන් 9 ලකුණු ධනනේ. දෙකේ ලකුණු ඍණ. ධනයි ඍණයි බෙදුවම ඍණ. හරි. ඔන්න අපි නම් 4 වෙනි ගානේ ඒ 4 ඒ ගානේ හතර අවසන් 4 ඒ ගාන අපිට ඔන්න මේ තව ලේසි සමහර කට්ටිය අර කෙටියෙන් හදනම ඍණ එක එහා පැත්තට ගියා ධන එකක් වෙනවා. බෙදීම දෙක එහා පැත්තට ගියා වැඩි කිරීම දෙයක් වෙනවා.
ඊළඟ මේ ධන 3 හැපැත්තට ගියා ඍණ 3ක් වෙනවා. ඍණ 2 හැපැත්ත. මෙදීම ඍණ 2 හැපැත්තට ගියා. දුර කිරීම ඍණ 2 හැපැත්තට ගියා. මෙදීම දෙකක් වෙනවා. ඒක හතරමාර මෙහෙම ඇදුවර ගැටුකුත් නැහැ. හරි. පිළිවෙලට හදනවා නම් කලින් විදිහට හදන්න. එහෙනම් බලමයි. ඔන්න. B ගානේ රෝමිලක් අයික x සහ y අක්ෂ දෙකේ x සහ y අක්ෂ ධන 5 සිට ඍණ 5 තෙක් විහිදුණු ඛණ්ඩාංග තලයක් අඳින්න. මම අඳින්න යන්නේ. මොන කොටදලක් තියෙනවා? මේ අදගත්ත අපි x අක්ෂය ඍණ 1 ඉඳන් මේ ධන පැත්ත x අක්ෂයේ ධන පැත්ත 1 2 3 4 5 කියලා මම ලකුණු කරගන්න තියෙනවා. ඍණ පැත්ත ඍණ විදිහට ලකුණු කරන් තියෙනවා. y අක්ෂය අඳගෙන ඒකත් අපි ක්‍රමාංකණය කරගන්නවා. y වල උඩ අපි ධන සංඛ්‍යා තියෙන යට තියෙන ඍණ සංඛ්‍යා. බිඳුව උඩ තියෙන ධන සංඛ්‍යා බිඳුව යට තියෙන ඍණ සංඛ්‍යා. x y කියලා අක්ෂ දෙකත් අපි නම් කරගෙන තියෙනවා. මොන්න මම ඛණ්ඩාංග තලය ඇදලා අවසන්. බලන්න මේ ආකාරයට ඛණ්ඩාංග තලයක් අදින ඛණ්ඩාංග තලයක් අදිද්දී තියෙන නීති ටික තමයි පරතර සමාන වෙන්න ඕනේ. මේ පරතර සමාන වෙන්න ඕනේ. අනිවාර්ය සංඛ්‍යා රටාවක් මේවා ලකුණු වෙලා තියෙන්න ඕනේ. බලන්න මේ විදිහට තියනවාද කියලා පරතර අසමාන නම් සංඛ්‍යා මේ කාටිසිතලේ සම්පූර්ණ වැරදි. හරි. ඒතර බිඳුව හරහා කියන්නේ එක කැපිලා ගිහිල්ලා තියෙනෝනේ මේ අක්ෂ දෙක. අපි කියන මූල අක්ෂය හරහා කියලා. බිඳුව කියන මූල අක්ෂය. මූල අක්ෂය හරහා අක්ෂ දෙක කැපිලා තියෙන්න ඕනේ. හරි. ඒ විදිහට අඳගත්ත අපි කියනවා ඒකට කාටිසිත තලයක් කියලා. බලමු එහෙනම් මේ කාටිසිත තලය ඇසුරෙන් ඔයාලගේ අහලා තියෙන ප්‍රශ්න ටික. ඉහත ඛණ්ඩාංග තලය මත පහත ලක්ෂ ලකුණු කරන්න. හරි බලමු පේන ලක්ෂ ටික ලකුණු කරන්න. ඊළඟට සංවෘත තල රූපයන් ලැබෙනසේ ඒවා යා කරන්න කියලා කියනවා. මෙන්න ලක්ෂ ටික A කියන ලක්ෂය 4 3. B 2 බිංදුව. C 4 ඍණ 3. ඒ වගේ මේ ලක්ෂ ටික දීලා තිනවා. මොනම ලක්ෂ ටික ලකුණු කරන්න යන්න. කාන්තිතල නැවත ගත්තා. 4 3 කොහොමද ලකුණු කරන්නේ? x අක්ෂයේ 4 කෙලින් y අක්ෂයේ ධන 3. මෙන්න x අක්ෂයේ 4 x අක්ෂයේ ධන 4 කෙලින් y අක්ෂයේ ධන 3. ධන 3 තියෙන උඩට යටට කියලා බලන්න. මේ 4 කෙලින් යට තියෙන ඍණ සංඛ්‍යා උඩ තියෙන්නේ. කොහොම බලන්න අපුවා මෙන්න මේ කෙලින් නේද මේ y අක්ෂයේ 3 තියෙන්නේ. y අක්ෂයේ 3 කෙලින් x අක්ෂයේ 4 කෙලින් මෙන්න මෙතන. අපි ඔන්නෝගේ හොයාගන්න ලක්ෂණ. මෙතන A කියලා දාන්න. තේරුණාද? x අක්ෂයේ 4ට කෙලින් මේ x අක්ෂයේ 4ට කෙලින් y අක්ෂයේ 3ට. අර හොයාගන්න අමාරු නම් මේ x අක්ෂයේ 4ට අඩි උලක් හේතු කරා. හේතු කළ 3 කෙලින් මෙහෙම බලලා හිතන්න. ඊළඟ B කියන්නේ 2 බිංදුව. 2 බිංදුව කියන ළමයි x අක්ෂයේ 2. මෙතන x අක්ෂයේ 2. y අක්ෂයේ බිංදුව කියන්නේ x අක්ෂයේ උඩ දකුණු වෙන්න ඕනේ. x අක්ෂයේ මත x අක්ෂයේ මත බිංදුවක් අන්දාංකික එක පැත්තක බිංදුවක් આવොත් අනිවාර්යයෙන් අක්ෂයක් උඩ තියෙනවා. අගට බිංදුව આવොත් x අක්ෂයේ උඩ තමයි ලකුණු වෙලා තියෙන්නේ. මුලට බිංදුව આવොත් y අක්ෂයේ උඩ තමයි ඛණ්ඩාංක ලකුණු වෙලා තියෙන්නේ. හරි. ඊළඟ 4 ඍණ 3. x අක්ෂයේ 4ට කෙලින් y අක්ෂයේ ඍණ 3 යටි මේ මෙතන මේ අපි එකට c කියලා දාගන්න. 4ට යටින් 3ට පැත්තේ හරි. ඊළඟ ඍණ 2 ඍණ 3. x අක්ෂයේ ඍණ 2ට යටි y අක්ෂයේ ඍණ 3 මෙන්න මෙතන. ඊළඟ ඍණ 2 ධන 3. x අක්ෂයේ ඍණ 2ට කෙලින් y අක්ෂයේ ධන 3 උඩ තියෙන මේ මෙතන. එතන e කියලා දාගන්න. ඔන්න a b c d e කියලා දාලා අපි මේවා යා කරන්න ඕනේ. a ඉඳන් b ට යා කරා, b ඉඳන් c ට යා කරා, c ඉඳන් d ට යා කරා. d ඉඳන් e ට යා කළා, e ඉඳන් a ට යා කරනවා නැවත. ඔන්න සංයුක්ත රූපයක් ඇවිල්ලා තියෙනවා. හරි එහෙනම් රෝමී ලක්ෂණ 2යි 3යි අපි කරලා අවසන්. ඛණ්ඩාංක ලකුණු කරලා ඒවා පිළිවෙලට යා කරලා රූපයක් අපි හදාගන්නවා. අපි වෙන රෝමී ලක්ෂණ 4ට. බලන්න රෝමී ලක්ෂණ 4 මොකක්ද තියෙන්නේ කියලා. රෝමී ලක්ෂණ 4 දිනවා සංවෘත තල රූපය ලැබෙනසේ ඉහත ලක්ෂය යා කරන්න. ඉහත රූපයේ සමිතික අක්ෂය මත පිහිටන වෙනත් ලක්ෂයක ඛණ්ඩාංක ලියන්න. හරි. බලමු. දැන් මේක සමිතික අක්ෂය මොකක්ද දෙන්නේ? සමිතික අක්ෂය එන්නේ පුතා x අක්ෂය. x අක්ෂය වටා තමයි මේක සමිතික වෙන්නේ. මේක හරියට සමානව කොටස් දෙකට වෙන් කරාම x අක්ෂය වටා තමයි මේක නැවෙන්නේ. එන සමිතික අක්ෂය මේක x අක්ෂය. වෙන සමිතික පැත්තක් නැහැ නේද? මේ පැත්තම සමිතික වෙනවා එහෙම විතරයි. දැන් සමිතික අක්ෂය x අක්ෂය ඒ x අක්ෂය මත තියෙන ඛණ්ඩාංක දෙයක් අහන්න. මොනම එකක් ලකුණු කරා මෙන්න මෙතන.
මොකක්ද ඒක? දෙකේ මොන තව ලක්ෂ ලකුණු කරගෙන මෙතනත් ඒ x අක්ෂය උඩ අපි ලකුණු කර ගන්න පුළුවන්. මම හිතත් දාලා තියෙන මෙන්න මෙතන එකේ බිඳුව. මොන මෙතන ගන්නත් පුළුවන්. මේ මත ලක්ෂයක් ඊළඟ ලක්ෂයක කණ්ඩාකලයන් තියෙන මොන ලක්ෂ දෙකක් මල්ලි. වල එකක් ලියව නැති. බිඳුවත් ගන්න පුළුවන් ඊළාට. මෙතන ගන්නත් පුළුවන් මොකද්ද? ඍණ එකේ බිඳුව. ඊළඟ ඍණ දෙකේ බිඳුව. ඔයගොල්ලෝ මොන තරම් කණ්ඩාකලයන් x අක්ෂයේ මත පිටින කණ්ඩාක කිහිපයක් ලියන්න. හරි. එනවන කණ්ඩාක පිළිගුව මොකද්ද මේ සමිතික අක්ෂයේ මත පිටින කණ්ඩාක ලියන්න කියලා කිව්වා. සමිතික අක්ෂය ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා. මොකද සමිතික අක්ෂය කියන්නේ මේ රූපය සමාන කොටස් දෙකකට වෙන් කරන යන රේඛාවට කියනවා සමිතික අක්ෂය කියලා. එනවන සමිතික අක්ෂය කියන්නේ මේක x අක්ෂයේ ඉන්නේ. මේ රූපයේ සමිතික අක්ෂය බැලුවොත් x අක්ෂයේ ඉන්නේ රතු පාටින් මැදලා තියෙනවා. ඉතින් x අක්ෂයේ මත පිටින ලක්ෂ කිහිපයක් ලක්ෂ එකක් ලියන්න කියලා තියෙන්නේ. ලක්ෂ කණ්ඩායම් කියලා ලියනකොට අපි ලක්ෂ කිහිපයක් කණ්ඩායම් කළා. ආඩෝකෙන් එකක් ලියලා තියෙනවා නම් හරියි. ලක්ෂණි ගාන තමයි වර්ගඵල ගානක් තියෙන්නේ. ලක්ෂණි ගාන ඒ ගාන රූපේ h මගින් දැක්වෙන දිගසොය. මෙන්න පුදා රූප සටහනක් දිහා තියෙනවා මේක h වලගේ අහන්න. ඉතින් h වලගේ වැද්දී මේ h කියන ලම්බුස. හැබැයි මේ 25ට අදාළ ලම්බුස තමයි h කියන්නේ. අපි ඒක හොයන්න. ඊළඟ මෙතන බලන්න මේ අපි තව ලම්බුසක් ගන්න පුළුවන් ආධාරකයකුත් එක්ක මේ 20 ආධාරකය කියලා ගත්තොත් ලම්බුස 15යි කියලා ගන්න. එතන ලම්බුසක් ආධාරකයක් තියෙනවා. හරි. ත්‍රිකෝණයේ ලම්බුස ආධාරක පැත්ත දෙකකින් අපිට ගන්න. මේ අතර ගත්තාම මේ ආධාරකය 20යි ලම්බුස 15යි කියලා ගන්න. මේ අතර ගන්නොත් තමයි මොකද වෙන්නේ? ලම්බුස h ආධාරකය 25යි කියලා ගන්නත්. එන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දෙවෙනි දිගට හොයන්න. h වල අගේ වැද්දි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දැනගන්න. වර්ගඵලය දන්නවා නම් මේ h හා මේ 25 ආධාරකයේ 25 ලම්බුස h කියලා අරගෙන අපිට මේක h වල අගේ හොයන්න පුළුවන්. වර්ගඵලය හොයන්න පුළුවන් පුතා අපිට මේ දීලා තියෙන පාත් දෙක. එතන ආධාරකයේ 20ක් දීලා ලම්බුස 15ක් දීලා. එහෙනම් මේ දෙකේ අපිට වර්ගඵලය හොයන්න. අපි ඉස්සෙල්ලා වර්ගඵලය හොයලා ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි ඒ ගන්නවා. ඒ කියලා ගන්නවා ඒරියා කියන්න. ඒ සමානයි දෙකෙන් එකක් ඒ තමයි වර්ගඵලන සූත්‍රය. එහෙනම් දැන් වර්ගඵලය හොයන්න යන්නේ. දෙකෙන් එක වැඩි කිරීම අපිට දීලා තියෙන ලම්බුසයි ආධාරකය දෙකම දීලා තියෙනවා. එන්න මේ අතර. ඊටරගේ ආධාරකය ගන්නවා 20ක්. ලම්බුස කීයද ගන්න වෙන ළමයි? ලම්බුස 15ක් ගන්නවා. ආධාරකයේ 20යි ලම්බුස 15ක් කියලා ගත්තට පස්සේ අපිට මේක සුළු කරද්දි කපා ගන්න පුළුවන්. බල ගුණ කරන්න දැන් මේ භාග කියනවා භාග ගුණ කරද්දි සෙනවා හරස් ගුණිතය යොදන්න. හරස් ගුණිතය යොදන්න කොහොමද? මේ දෙකට අපි කපන්න පුළුවන් දෙකේව එකයි කියලා. 20ට දෙකේවා 10යි කියලා කපන්න. ඊළඟට 10 15 වැඩි කරාම ඒවල අගේ අපිට වර්ග සෙන්ටිමීටර 25ක් 150ක් එනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 150. එනයි වර්ගඵලයේ භාවිතයෙන් දැන් මොකද වෙන්නේ? h යන. එන මෙන්න මේ ආධාරකය මෙන්න මේ ලම්බුසය අරගෙන අපි h යන සමීකරණ ලියා ගන්නවා. වර්ගඵලයේ සූත්‍රය දන්නවා ඒ සමානයි දෙකෙන් එකක් h. වර්ගඵලය අපි හොයාගත්තා 150යි කියලා. වර්ගඵලය 150යි කියලා හොයාගත්ත හින්දා මේ වර්ගඵලය වෙනුවට 150 ලියන්න. දෙකෙන් එක වැඩි කරනවා සිම්පල් එකේ ආධාරක පාදයේ 25යි h අපි දන්න h හොයන්න. එහෙනම් මේ සමීකරණ විසඳුවාම h වලගේ. ආයි කියන මෙන්න මේ අතර ආධාරකයේ 25 ලම්බුස h කියලා අපි අරගෙන ආයි සූත්‍රය ලියන්න. සූත්‍රයට ඒවා ආදේශ කරනවා. ආධාරකයට 25ක් ලම්බුස 30 ගන්න. හැබැයි වර්ගඵලයක් හොයාගත්ත 150යි කියලා එකත් ආදේශ කරාම එක විචාරලා විතරක් අපි නොදන්න. ඒතර මෙයාගේ හොයන්න. කොහොමද යාගේ හොයන්නේ? මේ බෙදීම දෙක මෙහෙට ආපුවම 150 වැඩි කිරීම දෙයක් වෙනවා. දැන් ගුණ කිරීම 25 මෙහෙට ආවොත් බෙදීම 25ක් වෙනවා. එනවා මම කියලා දෙන්න මේ බෙදීම දෙක මෙහෙට ගියොත් ගුණ කිරීම දෙයක් වෙනවා. ගුණ කිරීම 25 සමීකරණේ එයා තියෙන්නේ දකුණු පැත්තේ වම් පැත්තට ගියාම බෙදීම 25 සමානයි මේ පැත්තේ h ඉතුරු වෙනවා. දැන් මේක සුළු කර ගන්නවා. 150ට 25 කපන්න පුළුවන්. 25ට 25 එකයි 150ට 25 ඒවා 6ක් වෙනවා. 6 වරක් දෙක 12යි. එන පුතා h වලගේ සෙන්ටිමීටර් 12ක් කියලානවා. එන හදාගත්තට මේවට මතක ඇති. හරි. තේරෙනවද ඔක්කොම තේරුණා නැති කියලා මම හිතනවා. ඒකත් පුතා මට කියන්න. කමෙන්ට් කරන්න පුළුවන්. හරි අපි නම් බලමු ඊළඟට
පහේ B ගාන. ගණකාව හැටි ටැංකිය එක පතුලේ දිග පළල. පිටිවලින් ගණකාව හැටි ටැංකිය එක පතුලේ දිග පළල පිළිවෙලින් 2 මීටර 2ක් හා මීටර 1.5ක් වෙයි. ටැංකියේ ජලය ලීටර 4500ක් වෙදයි. ජල මට්ටමේ උස හොයන්න කියලා කියනවා. හරි උස වෙන සූත්‍රය වල දන්නවා ඇති. කොහොමද උසක් හොයනවනම්? උස කියන්නේ h මේක. දැන් මේ ටැංකිය මේ තියෙන ටැංකිය. ටැංකිය දිග පුතා මීටර 2යි. පළල මීටර 1.5යි h හොයන්න ඕනේ. h කියන්නේ උස හොයන්න ඕනේ. හරි. ආයෙත් උස හොයද්දි මොකද්ද අපි කරන්න ඕනේ? සූත්‍රයක් තියෙන උස වෙන. උස සමානයි පරිමාව බෙදීම දිග වැඩි කිරීම පළල. එහෙනම් පරිමාව බෙදීම වර්ගඵල. පරිමාව වෙන සූත්‍රය පුතාම මතකයි පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ. උස හොයනවනම් පරිමාව අනිත් දෙකෙන් බෙදන්න. පරිමාව හැදෙන අනිත් දෙකෙන් බෙදන්න. පරිමාව හැදෙන්න පුතා අපි කියනවා පැති මාන තුනක් එක එකට ගුණ මොනවද මාන දිග පළල උස කියන පැති තුනක් ගුණ වෙලා තමයි පරිමාව හැදෙන්නේ. ඒතකොට ඒක එක මානයක්. අපි උස කියන මානය ගන්නවා. උස ගාව වෙනවා නම් පරිමාව බෙදන්න ඕන මොකද්ද? දිග වැඩි කිරීම පළලෙන් කියන හරිත් දෙක. පෙරලා දිග වෙනවනම් දිග සමානයි පරිමාව බෙදීම උස වැඩි කිරීම පළල කියලා ගන්න. පළල වෙනවනම් පළල සමානයි පරිමාව බෙදීම දිග වැඩි කිරීම උස කියලා ගන්න පුළුවන්. හරි. ඒ වගේ මේ සූත්‍ර අපිට අවශ්‍ය විදිහට උත්තර කරගන්න පුළුවන්. ඒකත් ඔයාලා හිතලා බලලා තේරුම් ගන්න කරන්න ඕනේ. හරි. උස වෙනවා නම් පරිමාව බෙදීම දිග වැඩි කිරීම පළල එහෙම නම් අපිට ගන්න පුළුවන් උස සමානයි පරිමාව බෙදීම වර්ගඵලය කියලා. දිග වැඩි කිරීම පළල අපි වර්ගඵලය කියලා කියනවනේ. ඊට උස සමානයි පරිමාව බෙදීම වර්ගඵලය කියලා ගන්නවා. එහෙමත් ගණන් වලට එනවා. සමහර අවස්ථාවලත් මොකද වෙන්නේ? ඔයාලට මේක මේ උස හොයන්න දෙනවා පරිමාවේ වර්ගඵලය. ඒකට උස හොයන්න කොහොමද? පරිමාව වර්ගඵලයෙන් බෙදන්න. ඒක උස හොයන්න පරිමාව වර්ගඵලයෙන් බෙදන්න. හරි අපි එනම් බලමු ගන්න හදන්න. දැන් මේ තියෙන දේවල් අපි ආදේශ කරන්න කලින් අපි දැන් මේවා දන්නවද බලන්න පරිමාව දන්නවද? පරිමාව දන්න මේ ටැංකියේ ධාරිතාව නම් දන්න. ධාරිතාව ඇසුරින් පරිමාව හොයාගන්න පුළුවන් අපිට. ධාරිතාව කියන ලීටර 4500යි. ධාරිතාව ලීටර 4500 අපිට මේක ඝන සෙන්ටිමීටර කරන්න පුළුවන්. 4500 1000න් බෙදනවා ඝන මීටර කරන්න. ලීටර ඝන මීටර කරන 1000න් බෙදන්න. 1000න් බෙදනවා. ඒකට හේතුව තමයි මොකක්ද පුතා? ඝන මීටර එකක් කියන ලීටර 1000යි. ඝන මීටර එකක් කියන ලීටර 1000ක් ඉඳා ලීටර වලින් වෙන එකක් ඝන මීටර කරන්න. පරිමායකයක් කරන්න මොකයි කරන්න ඕනේ? 1000න් බෙදන්න. මේක 1000න් බෙදුවම 4.5ක් එනවා. හැබැයි ඝන මීටර. එතකොට පරිමාව හොයාගෙන ඉවරයි. මේ ධාරිතාවෙන් පරිමාව හොයාගන්න. එහෙනම් මේ ගාන හදද්දී උස සමානයි අපිට පරිමාව වෙනකොට මේ 4.5 ආදේශ කරන්න. බෙදනවා දිග කීයද? දිග මෙතන තියෙනවා 2යි කියලානේ. දිග 2යි ගුණ කරනවා පළල 1.5යි. ඔන්න ඔහම ලියාගෙන දැන් මේක පුතා මේ සුළු කරගමු. පළවෙනි පියවර තමයි මේ විදිහට මේ ගාන ලියා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම සූත්‍රය අපි තේරුම් ගන්න හොයා ගන්න ඕනේ ඊළඟට ආදේශ කරන්න. දැන් සූත්‍රය ලියුව ආදේශ කරන්න. ඔය පියවර දෙක මතක තියාගන්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ සූත්‍රය තේරුම් ගන්න සූත්‍රය ලියා ගන්න. මොන සූත්‍රද ඕන වෙන්නේ කියලා අපි ගානේ හැටියට සූත්‍රය තේරුම් ගන්න ලියන්න ඕනේ. ඊළඟට ආදේශ කරනවා. පරිමාව සමනට වෙනකොට 4.5ක් ලිව්වා. දිග වෙනකොට 2ක් ලිව්වා. පළල වෙනකොට 1.5ක් ලිව්වා. දැන් දරුවෝ මේ ගාන හදද්දි මොකද කරන්න ඕනේ? අපි 4.5 බෙදන්න ඕනේ. මේ යට තියෙන දෙක වැඩි කරාම වෙන උත්තරය. යට 1.5 දෙකෙන් වැඩි කරනවා. 1.5 දෙකෙන් වැඩි කරාම 1.5 1.5 කියලා 3යි. මොන මේ හදන්නේ? එකමාර දෙයක් කියලා 3. දැන් 4.5 3ෙන් බෙදන්න. මොන මේ බෙදන්න පුළුවන් එක. 4ට 3 වරක් 1යි. දශම තියලා 4ට 3 වරක් 1යිනේ. 3 වරක් 3යි එකක් විතර. එහෙනම් දශම දෙල්ලියන මේ 5 ගන්න. 15ට 3 වරට 5යි. 1.5ක් කියනවා. මීටර 1.5. තේරුණාද? එහෙනම් මේකේ උස සමානයි මීටර 1.5ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. අය කියන්නේ උස හොයන්නේ කොහොමද? පරිමාව බෙදන්න දිග වැඩි කිරීම පළල. පරිමාව අපි හොයාගන්නවා ධාරිතාව දීලා තියෙන එකෙන් 4.5ක් කියලා. දිග කීයද 2යි
අරල 1.5 ඒ දෙක ගුණ කරාම 3ක්. එහෙනම් 4.5ක් කියනවා පරිමාව බෙදෙන වර්ගඵලයෙන් කියන මේ දෙක වැඩි කරාම දිග වැඩි කිරීම පළ කියන වර්ගඵලයනේ. වර්ග මීටර 3ක්. එහෙනම් 4.5 3ෙන් බෙදුවාම මීටර 1.5ක් කියන උස ඔයාලට මේකේ ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු. ඒකේ C ගාන මොකද තියෙන්නේ කියලා. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණාකාර බිම් කොටසක දල සටහන. රූපයේ දැක්වෙන්නේ ABC ත්‍රිකෝණාකාර බිම් කොටසක දල සටහන. මේ ත්‍රිකෝණාකාර බිමක් තමයි තියෙන්නේ. ඒක දල සලස්මාත්මක වලට දීලා තියෙනවා. ඒ අනුව ඔයාලගෙන් අහනවා මොකද්ද? 1/25000 පරිමාණයට බිම් කොටසේ පරිමාණ රූපයක් ඇඳීමට අවශ්‍ය ඇත. බිම් කොටසේ එක් පැතිවල දිගට අනුරූප වන ප්‍රමාණ දිග සොයන්න. පරිමාණ දිග සොයන්න. 1/25000 පරිමාණයට බිම් කොටසක් පරිමාණ රූපයක් ඇඳීමට 1/25000 පරිමාණයට බිම් කොටසේ පරිමාණ රූපයක් ඇඳීමට අවශ්‍ය ඇත. බිම් කොටසේ එක් පැතිවල දිග අනුරූප වන පරිමාණ දිග සොයන්න. එකට 25000 පරිමාණයට බිම් කොටසේ පරිමාණ රූපයක් ඇඳීමට අවශ්‍ය ඇත. බිම් කොටසේ එක් පැතිවල දිගට අනුරූප වන පරිමාණ දිග සොයන්න කියලා පුතාට ගාන දීලා තියෙනවා. හරි. එහෙනම් බලමු. මේ පරිමාණ අනුපාතයක් විදිහට දීලා තියෙනවා. මොකද පුතේ මේ අනුපාතය 1/25000. හැබැයි දෙකම තියෙන සෙන්ටිමීටර වලින්. අපි මේ අනුපාතය ඒකක පරිමාණයක් කරන්න යන්නේ. ඒකක වලින් ගන්න යන්නේ. එහෙනම් සෙන්ටිමීටර එකකින් 25000 කියන එක තේරුම සෙන්ටිමීටර 25000 පෙන්වනවා කියන එක. 1/25000 කියන්නේ දෙකම එකම එකකින් මේ දීලා තියෙන්නේ. අනුපාතයල්ලේ දෙකම එක වෙන්න ඕනනේ. එහෙනම් මොකද මේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 25000 පෙන්වනවා කියන එක මේ තේරුම. හරි අපි එහෙනම් බලමු ළමයි. ඒ අනුව අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ 1/2500 1/2500 පරිමාණයට බිම් කොටසේ පරිමාණ රූපයක් ඇඳීමට අවශ්‍ය ඇත. බිම් කොටසේ එක් පැතිවල දිගට අනුරූප වන පරිමාණ දිග සොයන්න කියලා ගාන දීලා තියෙනවා. ඒ කියන්නේ මේ පරිමාණය පුතා අනුපාතයක් විදිහට දීලා තියෙනවා. මේක කුඩා කරන්න ඕන පරිමාණය. ඒ පරිමාණයට අනුව බිම් කොටසේ එක පාදවල දිග කොච්චරක් අදින්න ඕනද කියලා අහන්න. පරිමාණ දිග අහන්න. ඒක හොයද්දී පුතා මේ අනුපාත පරිමාණ ඒකක පරිමාණයක් කරගන්න ඕනේ. මේ අනුපාත වලින් දීලා තියෙන පරිමාණ. ඒක ඒකක වලට හරවන්නේ කොහොමද? මේක තේරුම තමයි මේ සෙන්ටිමීටර වලින් මේ ඒකක දෙකම තියෙන්නේ. එකම එකකක් තියෙන්න බෑ නේද? අනුපාතයක් විදිහට ලියන්න. ඒකෙන් අපිට තේරෙනවා මේ දෙකම සෙන්ටිමීටර වල තියෙන්නේ. දැන් මේක තේරුම තමයි සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 2500ක් පෙන්වනවා කියන්නේ. සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 2500ක් පෙන්වනවා කියන එක අපි සෙන්ටිමීටර එකකින් මීටර කීයක් පෙන්වනවද හොයන්න ඕක කරන්නේ 100ෙන් බෙදන්න. 100ෙන් බෙදාම අග බිඳු දෙක අයින් වෙලා ගිහිල්ලා සෙන්ටිමීටර එකකින් මීටර 25ක් පෙන්වනවා කියන අනුපාතේ පරිමාණය. මේ පරිමාණය කොච්චරද? සෙන්ටිමීටර එකකින් මීටර 25ක් පෙන්වනවා කියන පරිමාණය තමයි මේ රූපය අදින්නේ. හරි. මේ රූපය අදිද්දී ඊළඟට දැන් අපි මේකට ඇඳියුත් දිග පල්ල හොයාගන්න. කොහොමද හොයන්නේ? AC දිග. AC දිග සෙන්ටිමීටර මීටර 100ක් තියෙනවා. AC දිග මීටර 100යි තියෙන්නේ. AC දිග මීටර 100යි. ඒකේ මීටර 100ක් පෙන්වන්න අඳින්න ඕනේ පරිමාණ රූපයේ දිග කොච්චරද කියලා හොයන්න. හොයන්නේ කොහොමද? සැබෑ දිග පරිමාණයෙන් බෙදන්න. පරිමාණ දිගක් හොයන සූත්‍රය තමයි AC පරිමාණ දිග හොයන්නේ කොහොමද? සැබෑ දිග පරිමාණයෙන් බෙදන්න. සැබෑ දිග 100යි පරිමාණය 25යි. එහෙනම් 100 25න් බෙදුවාම කොච්චරක් එනවද ළමයි? සෙන්ටිමීටර 4ක් අදින්න ඕන. ඊළඟට BC දිග සෙන්ටිමීටර 125ක් අදින්න බෑ නේද? මීටර 125ක් අදින්න මොකද කරන්න ඕනේ? කොච්චරක් අදිනවද කියලා කොහොමද හොයන්නේ? සැබෑ දිග 125යි පරිමාණ දිග හොයන්නේ කොහොමද? 125 බෙදෙන පරිමාණය. 125 බෙදෙන පරිමාණය කියන්නේ 125යි. එක සෙන්ටිමීටර එක මීටර 25ක් වෙන පරිමාණ අදින්න ඕනේ. එහෙනම් 125 25න් බෙදුවම කීයක් දෙන්නේ? සෙන්ටිමීටර 5ක් අදින්න ඕනේ. අපිට තියෙන 75ක් නේ.
AB හි පරිමාණ දිග හදි 75 බෙදන්න ඕන කියනද 25යි 75 බෙදන්න ඕන 25යි 75ට 25 කීයක් තියෙනවද 3ක් තියෙනවා එහෙනම් මේ AB දිග මීටර 75ක් පෙන්වන්න කොච්චරක් අදිනවද සෙන්ටිමීටර 3ක් අදින්න ඕන එහෙනම් සෙන්ටිමීටර 100ක් පෙන්වන්න මීටර 100ක් පෙන්වන්න කොච්චර අදිනවද 125න් බෙදන්න සෙන්ටිමීටර 4ක් අදින්න ඕනේ සෙන්ටිමීටර 125ක් පෙන්වන්න කොච්චරක් අදින්න ඕනේද 125න් බෙදන්න සෙන්ටිමීටර 5ක් අදින්න ඕනේ එහෙනම් AB දිග හොයන්න මීටර 75ක් AB දිග එහෙනම් මීටර 75ක් වූ AB දිග අදින්න කොච්චර පෙන්වන්න කොච්චර අදින්න ඕනද 75 25න් බෙදන්න සෙන්ටිමීටර 3ක් අදින්න පැහැදිලි ළමයි හරි මේකේ සූත්‍රය තමයි පරිමාණ රූපයක අදින්න ඕන දිග හොයන්නේ 6 වෙනි ගාන දීලා තියෙනවා 6 වෙනි ගාන ඒ ගාන පහත වරහණ තුළ දී ඇති වචන අතුරින් හිස්තැන් වලට ගැලපෙන වචන තෝරා අදාළ අංකය යටතේ ඔබේ පිළිතුරු පත්‍රය ලියන්න කියලා තියෙනවා. හරි බලමු එහෙනම් මොනවද තියෙන්නේ වචන ටික කේන්ද්‍රික ඛණ්ඩය, වෘත්ත ඛණ්ඩය, කේන්ද්‍රික කෝණ කියන වචන තමයි තියෙන්නේ. හිස්තැන් පුරන වලට වාක්‍ය දෙකක් දීලා තියෙනවා. එකක් තමයි වෘත්ත ජායකින් හා එම ජායෙන් වෙන්වන ඒක වෘත්ත. ඒක නෙමෙයි ඒක වෘත්ත. ඡාපයකින් මායම වූ පෙදෙස. මොකක් කියලා හඳුන්වනවා. කියන වෘත්ත ජායක් කියන වෘත්තයක් මත පිට ලක්ෂ දෙයක් යා ගන්න රේඛාවනේ. ඒ කියන වෘත්තයක ජායයි ඡාපයයි. ඒක ජායයි ඡාපෙනුයි වෙන්වුණු වෘත්ත කොටසට කියන නම මොකක්ද කියලා අහන්න. මම රූපයක් විතර හදලා පෙන්නන්න මොකක්ද කියන්නේ කියලා. මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ මේ තියෙන වෘත්ත ඡාපය. මේකට කියන සුළු ඡාපයක්. මේකට කියන වෘත්ත ජාය. වෘත්ත ජාය මේ. වෘත්තය මත පිට ලක්ෂ දෙයක් යා ගන්න සරල රේඛාවට කියන ජායක්. මේ මම ඊතාලියෙන් පෙන්නන්නේ ජාය. මේ ජාය. මේ ඡාපය. ඒක සුළු ඡාපයක් කියන්නේ. මේක සුළු ඡාපයක් කියන බතා අර්ධ ඡාපයක් කියන හරි භාගයන්නේ ඡාපවලේ දෙක තියෙන ඡාපය හරියට දෙකට බෙදුවාම අපි කියන අර්ධ ඡාපයක් කියලා. අර්ධ ඡාපයට වඩා අඩු ඡාප වලට කියන සුළු ඡාප. අර්ධ ඡාපයට වඩා වැඩි ඡාප වලට කියන මහා ඡාප. මේ උඩ තියෙන මහා ඡාපය. මේ යට තියෙන සුළු ඡාපය. මේක තමයි ජාය. උත්තේ මත පිටි ලක්ෂ දෙයක් යා කරන මේක ජාය. එහෙනම් බලන්න මේ සුළු ඡාපයෙන් හා ජායෙන් වෙන්වුණු මේ පාට කරපු කොටසට කියනවා වෘත්ත ඛණ්ඩයක් කියලා. යට සුළු වෘත්ත ඛණ්ඩය කියලා කියනවා. පොදුවේ ගත්තොත් අපි කියන්න පුළුවන් වෘත්ත ඛණ්ඩයක් කියලා. මේ උඩ තියෙන සුදු පාටින් තියෙන මහා වෘත්ත ඛණ්ඩය. එහෙනම් සුළු වෘත්ත ඛණ්ඩය හා මහා වෘත්ත ඛණ්ඩය තමයි මේ ජායෙන් වෙන්නේ. තේරුණාද? හරි එහෙනම් බලමු. අපි නම් මේවා කොටසට කියන නම තමයි එහෙනම් වෘත්ත ඛණ්ඩ. වෘත්ත ඛණ්ඩ කියලා අපි කියනවා. එහෙනම් රොබෙලක්කා එක දාලා ඔයාලා ලියන්න ඕන වෘත්ත ඛණ්ඩ කියලා. වෘත්ත ඛණ්ඩය කියන දේ තමයි මේ විදිහට ජායකින් හා ඡාපයකින් වෙන්වුණු කොටසක් හඳුන්වන්නේ. ඊළඟට වෘත්තයක අරය දෙකකින් හා ඡාප කොටසකින් මායම් වූ පෙදෙස. මේකට අම්ම රූපයක් ඇදලා පෙන්නන්නකෝ මේ තියෙන්නේ. මේ තියෙන වෘත්තයක අරය දෙකක්. මේ වෘත්තයකින් කොටසක් ඇදලා තියෙන්නේ. හරි. මේ කොටසකින් මේ වෘත්තයක් අපේ සම්පූර්ණ වෘත්තය හදන්න පුළුවන් මේ ආකාරයට. මම වෘත්තය ඇදලා පෙන්නන්නම්කෝ. වෘත්තයක් අදින්න කිව්වොත් මේ වෘත්තයක් අදින්න පුළුවන්. වෘත්තයෙන් මේ නිල් පාටින් තියෙන පුතා මේ වෘත්තයෙන් කොටසක්. හැබැයි කොටස වෙන් වෙලා තියෙන මොනවද? අරය දෙකක් හා ඡාප කොටස. මේ තියෙන අරය දෙක. මේ තියෙන කේන්ද්‍රය මේ වෘත්තයට තියෙන දුර තමයි අරය. මේ හදලා තියෙන කාර්යය. අරය දෙකක් හා ඡාප කොටස. වෙන් වුණු වෘත්තය ටික අපි කියන වෘත්ත කොටසට කියනවා කේන්ද්‍රික ඛණ්ඩය කියනවා. අරය දෙකක් හා ඡාප කොටස වෙන් වුණු මේ නිල් පාට තියෙන වගේ කොටසට අපි කියනවා මොකද්ද? කේක් කෑල්ලක් කැපුවා වගේ ඒකට කියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය. ඒක කෑල්ලට කියනවා කේන්ද්‍රික ඛණ්ඩය කියලා. හරියනම් අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩය දන්නවා සුළු වෘත්ත ඛණ්ඩය දන්නවා. හරි. ඒක අර්ධ වෘත්ත ඛණ්ඩයක් කියලා එකකුත් තියෙන අර්ධ වෘත්ත ඛණ්ඩයක් කියන හරියට භාගයක්. හරි. ඒක විස්කම්බෙන් හා අර්ධ ඡාපයෙන් වෙනකොට කොටස. මේ කේන්ද්‍රාකාර රේඛා කියවද විස්කම්බේ. වෘත්තයක දිගම ජාය විස්කම්බේ කියලා කියනවා. ඒවත් ඔයාලා මතක තියාගන්න. ඒක දිගම ජාය මොකක්ද දරුවනේ විස්කම්. හරි එහෙනම් බලමු අපි උදාහරණ B ගානට මොකක්ද දීලා තියෙන්නේ කියලා. අරය සෙන්ටිමීටර් 5ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්න. එය තුල සුළු වෘත්ත ඛණ්ඩයක් ඇද එය අඳුරු කර දක්වන්න. එහෙනම් ඔයාලා මොකක්ද දැන් කරන්න ඕන ළමයි? ගන්න ඔයාලගේ අඩිරුවල. අඩිරුවල කව කට්ටුව ගන්න. කව කට්ටුවේ උඩ තියන්න බිංදුවට දික් කරගන්න සෙන්ටිමීටර් 5ක් දක්වා කව කට්ටුව. දැන්
කවට උත්තර ගන්න මම නිර්මාණ පාඩමේදී කියලා දුන්නා වගේ. අරගෙන ඔයා කැමති තැනක තියලා වෘත්තයක් ගහන්න. ගහලා හරි මැද තියෙනවනේ ඔයා මේ කවකොටේ තුඩ තියපු තැන. උඩ තියපු තැන අන්න එතනයි මේ වෘත්තය යා කරන්න එකට අපි කියනවා අරය කියලා. වෘත්තය තුඩ තිබෙන තියපු තැනට කියනවා කේන්ද්‍රය කියලා. කේන්ද්‍රයයි වෘත්තයයි යා කරපුවාම මේකට කියනවා අරය කියලා. වෘත්තය අරය සෙන්ටිමීටර් 5යි. උන් අරය සෙන්ටිමීටර් 5ක් වන වෘත්තයක් අපි යන්නේ. එතන මේකේ වෘත්ත ඛණ්ඩයක් ලකු මේ වෘත්ත ඛණ්ඩයක් පාට කරලා පෙන්නද්දී ජායක් හැද ගන්නවා. මෙතින ජාය. ජාය ඇඳලා මෙන්න වෘත්ත ඛණ්ඩේ පාට කරලා තිබුණා. දැන් මෙන්න මේ ආකාරයට අපි සුළු වෘත්ත ඛණ්ඩයක් ඇඳලා පාට කරන්න පුළුවන්. මහා වෘත්ත ඛණ්ඩයක් මේ අඳින්න කියවන බැල මේ සුදු පාට හරි පාට කරන්න. දැන් මේ හරි සුදු වෙනවා. තේරුණාද? මහා වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මේ සුදු පාට හරි. සුළු වෘත්ත ඛණ්ඩයක් පාට කරන්න කියලා තියෙනවා. එහෙනම් මේ සුළු වෘත්ත ඛණ්ඩේ තමයි පාට කරලා තියෙන්නේ. අර්ධ වෘත්ත ඛණ්ඩයක් කිව්වොත් විස්කම්භය අදින්න. විස්කම්භයෙන් එක පැත්තක් පාට කරන්න. එයාට කියනවා අර්ධ වෘත්ත ඛණ්ඩයක් කියලා. හරි මම හිතනවා මට පැහැදිලි ඇති කියලා ඒවා. අපි එහෙනම් බලමු ඊළඟ ගාන. 6C ගාන. රූපේ x සහ y හි අගය සොයන්න. මම නෝට රූපයක් දීලා තියෙනවා. x වල අගයයි y වල අගයයි හොයන්න පුළුවන් දෙකම එකපාර හොයන්න බෑ. අපි නම් දෙක වෙන වෙනම හොයන්න. මට බලන්න පුතාලට මේ පේන හැටියට මේ ඔයා දන්නවා දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ළඟ 180යි. ත්‍රිකෝණයක බාහිර කෝණ එකතුව අංශ 360යි. චතුරාශ්‍රික අභ්‍යන්තර කෝණ එකතුව 360යි බාහිර කෝණ එකතුව 360යි කියන සම්බන්ධතාව අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාව අනුව තමයි මේ ගානක් හැදුවත් හදන්න වෙන්නේ කියලා අපිට දැන් හිතෙන්න ඕන. හරි මොනවද සම්බන්ධතාවය මම කියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ළඟ 180යි ත්‍රිකෝණයක බාහිර කෝණ ළඟ 360යි. චතුරාශ්‍රික බාහිර කෝණත් 360යි අභ්‍යන්තර කෝණ එකතුව 360යි. හරි ඒ අනුව මේ x තියෙනවා මම දැක්ක චතුරාශ්‍රයක මේ බාහිර කෝණයක් විදියට මෙන්න මේ චතුරාශ්‍රය. චතුරාශ්‍රය නම් කරගන්න පුළුවන් ඕනනම් JE අකුරන්න තියෙන නම් කරගන්නවා අපි JE මෙන්න මෙතන අපි x කියලා ගමු එහෙනම් මේ අකුරන්න තියෙන්නේ JEX C කියන චතුරාශ්‍රය. ඒ චතුරාශ්‍රයේ බාහිර කෝණයක් තමයි මේ x කියන්නේ. අනිත් බාහිර කෝණ එකක් 60යි මේක. එතන මේ බාහිර කෝණ 130යි මේක 90යි. තව ටිකක් පැහැදිලි වෙන්න මම එක් උදාහරණයක් අරගෙන වෙන තැනකට ගන්නවා. දැන් පැහැදිලිද? මේක 130 තමයි මේ තියෙන්නේ. මේ 90 තමයි මේ තියෙන්නේ. ඊට මේ x තමයි මේ තියෙන්නේ. මේ 60 තමයි මේ තියෙන්නේ. හරිද? එහෙනම් දැන් මම පැහැදිලි මම මේක තියාගන්නවට වඩා ඒ අපිට අවශ්‍ය දෙක විතර මම වෙනම වෙන් කරලා ගත්තා. දැන් බලන්න මෙන්න මේ චතුරාශ්‍රයේ බාහිර කෝණ වල සම්බන්ධය මොකක්ද? එකතුව 360. ඒ හින්දා මේ ගාන හදන්න පුළුවන් එක ක්‍රමයක් තමයි 130යි 60යි 90යි එකතු කරලා 360ෙන් අඩු කරනවා. මේ දීලා තියෙන කෝණ ටික එකතු කරලා 360ෙන් අඩු කරලා ඒකට x වල ගේනවා. එහෙම ඇදුවට වැරද්දක් නෑ. එහෙම නැත්නම් සමීකරණයක් ලියලා හදන්න. කොහොමද සමීකරණයක් ලියන්නේ? මේ කෝණ හතර එකතුව 360යි කියලා සමීකරණ ලියනවා. මම අපි එකක් ගත්තා x එකතු කිරීම මේ 60 එකතු කිරීම මේ 130 එකතු කිරීම 90 සමාන වෙනවා මොන කෝණ හතරම එකතු කරාම 360. ඊළඟ මේ සමීකරණය විසඳන්න කොහොමද විසඳන්නේ? මේ සමීකරණය ඉස්සෙල්ලාම දකුණු වම් පැත්ත තවදුරටත් සුළු කරන්න පුළුවන්. මම දකුණු පැත්ත සුළු කරමු. මෙන්න මේවා ටික එකතු කර හැකියි. කොහොමද එකතු කරන්නේ? 60යි 130යි 190යි 190යි 280. එන x දාන 280. එහෙනම් 280 දාන x සමානයි 360යි. එහෙම ලියලා මේ 280 අයින් කරලා දෙපැත්තෙම 280ක් අඩු කරන්න ඕනේ. ඇයි අඩු කරන්නේ? මේ ධන 180 අන තියෙන ඉස්සර ලකුණ දාන තියෙන මෙයා. ධන 180ක් අයින් කරන්න මේ පැත්ත 180ක් අඩු කරන්න ඕනේ. ඒ සමීකරණයක මේ පැත්ත 180ක් අඩු කරොත් එහා පැත්තටත් ඒ දෙයම කරන්න ඕනේ. එහෙනම් තුල්්‍යතාවය තියෙන්නේ නැහැ. සමීකරණ හදන්න ළම යටින් යට. ඒ හින්දා සමාන ලකුණ එක කෙලින් එන්න ඕනේ. දැන් මේ 280ෙන් 280ක් අඩු කරපුවාම x ඉතුරුයි. ඔන්න x ඉතුරුයි. යටින් යට හදන්න මේ 360ෙන් 280ක් අඩු කරපුවාම 80ක් ඉතුරුයි. එහෙනම් පුතා x වලගේ 80යි කියලා අපිට ආවා. දැන් පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔයාලා ලියා ගන්න ගාන හදන හැටි දැන් මේ වගේ ගානක් ආවොත් ඔයාලා තනියෙන් හදන්න හැකියාව හදාගන්නද මේ වගේ ගානක් හදලාම පුරුදු වෙන්න ඕනේ. විදිහටම ගානක් හදමු. එහෙම ගානක් හදලා පුරුදු වුණාම තමයි ඔයාලගේ ඔළුවට මේ ගණන් වල හැකියාව එන්නේ. ඕන දෙයක් එහෙමයි. ගණන් ඔළුවට පත් කියන එක හදන්න ඕනේ. හරි අපි එනම් බලමු ඊළඟ ගාන C ගාන. මේක අපි x වල ගෙන හොයන්න ඕනේ.
y වල x වල ගහුවා y වල ගෙන බලන්න. y තියෙන්නේ මොන රූපයක් යටතේද කියලා හොයන්න. ඉස්සර හොයලා බලන්න. චතුරස්‍රයක් යටතේ නවයි නෑනේ. ත්‍රිකෝණයක් යටතේ තියෙනවා මේ. ත්‍රිකෝණයක් ඇතුළත තමයි y තියෙන්නේ. එන ත්‍රිකෝණයක් ඇතුළත තියෙන මෙන්න මේ y වල ගේවාද ත්‍රිකෝණේ අනිත්‍ය මොනවද දන්නේ කියලා බලන්න. මේක 90යි මේ එළිය කෝණය. එළිය කෝණේ 90 නම් මේ සරල රේඛාවක් උඩ කෝණ එකතු 180 90ක් අඩු කරාම ඇතුලේ කෝණෙත් 90ක් වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ එකක් y අනිත් එක 90යි කියලා හොයාගන්න. මේක එළිය කෝණේ 30යි කියලා දීලා තියෙනවා. මේක එළිය කෝණේ 30 නම් මේ අභ්‍යන්තර කෝණ අපි කියන ප්‍රතිමුඛ කෝණ සමාන හින්දා මෙන්න මේ අභ්‍යන්තර කෝණේ 30යි කියලා ගන්න පුළුවන්. තව ටිකක් පැහැදිලි මම ත්‍රිකෝණේ ගලවලා වෙනම ගන්නම්කෝ පැත්තකට. මම වෙනම ගන්නවා. එහෙනම් අපි දන්නා මොකද්ද? මේ කෝණය 90යි කියලා අපිට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ කෝණ 90යි කියලා. ඒ වගේ මේ එළියේ තියෙන කෝණ 30 නම් මේ කෝණය 30යි කියලා ගන්න පුළුවන්. ඇයි හේතුව? මොන කෝණකද සමාන වෙන්නේ? ප්‍රතිමුඛ කෝණ. මේ කතරේ හැඩේ තියෙන ඒවා ඇතුළට තියෙන කෝණ ටික කියන ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ අගෙන් සමානයි. ප්‍රතිමුඛ කෝණ අගෙන් සමාන හින්දා මේ කෝණ 30 නම් මේ කෝණ 30යි කියලා අපි අරන් තියෙනවා. දැන් ත්‍රිකෝණේ කෝණ තුනක් තියෙන කෝණ තුනෙන් දෙකක් ගන්නවා. දෙකක් ගන්නවනේ ඉතින් කොහොමදදී මේ දෙක අඩු එකතු කරනවා. 90යි 120යි 180 120ක් අඩු කරාම මේක 60යි කියලා එහෙම දාන්නත් පුළුවන්. එහෙම නම් සමීකරණයක් හදලා ලියලා හදන එක ගොඩක් හොඳයි නේ. කොහොමද සමීකරණය ලියන්නේ? අපි සමීකරණය ලියනවා මෙතන තියෙන කෝණ තුන එකතු. y එකතු කිරීම 30 එකතු කිරීම 90. සමාන 180. හරිද? y එකතු කිරීම y 30 එකතු කිරීම 90 සමාන 180. දැන් 30 90 අපි එකතු කරගන්නවා කලින් ගානවා. 120යි නේ. එහෙනම් y දාන 120 තමයි 180. ඊළඟ 120 අයින් කරන්න ධන 120ක් තියෙන හින්දා මේ පැත්ත 120ක් අඩු කරනවා. දැන් මෙහෙ 120ක් අඩු කරොත් අනිත් පැත්තනොත් 120ක් අඩු කරන්න ඕනේ. 120ට 120 අඩු වෙලා ගියා y සමානයි 60ක් එනවා. y වල පිළිතුරු පුතා කීයක් දෙන්නේ 60යි. හරි අපි එහෙනම් ඒ හැදුවේ 6 වෙනි ගාන. දැන් අපි 7 වෙනි ගාන D ගාන තියෙන එක D ගානත් හදලා ඉමුනේ. D ගාන තියෙනවා සවිදි ටෙස්ලාකරණ නිර්මාණය කිරීමට යොදාගත හැකි සවිදි බහුවස්තු නම් කරන්න. සවිදි ටෙස්ලාකරණ නිර්මාණය කරන්න භාවිත කරන සවිදි බහුවස්තු තමයි පුතා මොකද්ද? සමපාත්‍රිකෝණය. සම්පාත්‍රිකෝණයෙන් විතරක් භාවිතෙන් සවිදි ටෙස්ලාකරණ සුද්ධ ටෙස්ලාකරණ නිර්මාණය කරන්න පුළුවන්. තේරෙනවද? සවිදි හැඩතල වලින් එකම සවිදි හැඩතල. එකම සවිදි හැඩතලකින් පමණක් කරන ටෙස්ලාකරණ තමයි සවිදි ටෙස්ලාකරණ කියලා කියන්නේ. ඉතින් සමපාත්‍රිකෝණයෙන් පමණක් පුතා ටෙස්ලාකරණ නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම සම්පාත්‍රිකෝණය සවිදි හැඩයක්. ඉතින් සවිදි ටෙස්ලාකරණ නිර්මාණය කරන්න පුළුවන් එක හැඩයක් තමයි සමපාත්‍රිකෝණය. අනිත් එක තමයි සමචතුරාශ්‍රය, අනිත් එක සවිදි සඩාශ්‍රය. ඔය තුنين විතරයි අපිට සවිදි ටෙස්ලාකරණ නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. අපි එන බලමු පුතාලා ඔයාලගේ 7 වෙනි ගාන. 7 වෙනි ගානේ ඒ ගාන රෝමිලක්ක එක. මේ කාලය සම්බන්ධ ගානක් අපි හදන්න යන්නේ. දේශාංශක බිඳුව රේඛාව හඳුන්වන නම කුමක්ද? දේශාංශක බිඳුව හඳුන්වන නම මොකක්ද පුතා? ග්‍රීනිච් මධ්‍යයන රේඛාව. ග්‍රීනිච් මධ්‍යයන රේඛාව කියලා හඳුන්වනවා. මොකද ඒක එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා තමයි යන්නේ. ඒ හින්දා ඒක නම් කරලා තියෙන ග්‍රීනිච් මධ්‍යයන රේඛාව කියලා. එංගලන්තයේ නගරය මේකට ප්‍රදාන කළ හඳුන්වන හේතුව තමයි එතකොට පුතා මේ එංගලන්තයේ මුළු ලෝකෙම යටත් කරන හිටියේ යටත් විදියට ඒ හින්දා එංගලන්තයේ තමයි මේ ප්‍රධානම රට විදියට ගන්නේ. ඒ හින්දා ඊතන ග්‍රීනිච් නගරය හරහා යන රේඛාව ග්‍රීනිච් මධ්‍යයන රේඛාව කියලා අපිට නම් කරලා තියෙනවා. හරි. ඊළඟට රෝම ඉලක්කම් 2. පෘථිවිය අංශක එකක භ්‍රමණයක් වීමට ගතවන කාලය කොපමණද? මේ ගාන හදන්න වෙනවා. පෘථිවිය අංශක එකක භ්‍රමණයක් වෙන්න ගතවන කාලය කොච්චරද? පෘථිවිය වටේ අංශක කොච්චර අපිට තියෙනවද? ඕනම ගෝලයක් වට අංශක කොච්චරද? 360ක් භ්‍රමණය කරන්න පුළුවන්. වටයක් කරගෙදී අංශක 360යි කියලා ගන්න. වටයක් කරගෙදී අංශක 360යි කියලා ගන්න. එහෙනම් අංශක 360ක් භ්‍රමණයට ගතවන කාලය කොච්චරද? පැය 24ක්. පැය 24ක් යනවා. අංශක 360ක් භ්‍රමණයෙන් පැය 24ක් යනවා නම් එක අංශකයක්
භ්‍රමණය වෙන්න කාලය අපි හොයන්න ඕනේ. කොහොමද කරන්නේ? පැය 24 360න් බෙදන්න. පැය 24 360න් බෙදන්න බෑනේ. ඒ හින්දා මේ පැය 24 අපි මිනිත්තු කරගමු. පැය 24 මිනිත්තු කරන්න මේ 24 60න් වැඩි කරනවා. 24 60න් වැඩි කරාම කීයක් එන උත්තරේ 1440ක් එනවා. එහෙනම් මිනිත්තු 1440 අංශක 360න් බෙදන්න. එතකොට එක අංශකයක් භ්‍රමණය වෙන්න යන කාලය එනවා. එහෙනම් එක අංශකයක් භ්‍රමණය වීමට ගත වෙන කාලය කොහොමද යන්නේ? 1440 බෙදනවා 360න්. බෙදුවම ගානට 4ක් එනවා. එහෙනම් මිනිත්තු 4යි උත්තරේ. බලන්න බෙදලා මිනිත්තු 4ක් එනවා. හරි. එහෙනම් රෝම ඉලක්කම් දෙක අපි අවසන්. අපි හදන්න යන්නේ ඊළාට රෝම ඉලක්කම් 3 වෙනි ගාන. මොකද ගාන තියෙන්නේ 2017 8/15 දින ශ්‍රී ලංකාවේ පස්වරු 15 වන සිඩ්නි නගරයේ වේලාව හා දිනේ අහනවා. හරි. සිඩ්නි නගරයේ ධන 10 කාල කලාපයේ තියෙනවලු ලංකාව ධන 5මාර කාල කලාපයේ තියෙන කියලා ඩිගීකුත් දීලා තියෙනවා. හරි. එහෙනම් බලමු. කොහොම ගානක් ආවොත් සංඛ්‍යා රේඛාවක් හදගන්න. ඒතර ලේසින් ගාන හදන්න පුළුවන්. ශ්‍රී ලංකාව තියෙන 5යි 6යි මැද දේශාංශ කරපු කාල කලාප වලින් කාල කලාප ධන 5 හා ධන 6ක වෙන කාල කලාප දෙක මැද තියෙන්නේ. හින්දා ධන 5මාර කාල කලාපය තමයි ලංකාව තියෙන්නේ. ඊළඟ බලන්න ළමයි ධන 10 මේ තියෙන ධන 10 තියෙන සිඩ්නිනේ. මේ සිඩ්නි ධන 10 සිඩ්නි නගරේ වේලාව කීයද කියලා අහනවා. වේලාව හා දිනය දෙකම දානවා. අපි මොකද කරන්න උත්සාහ කාලේ වෙනස පැය 4මාරක් කියලා අපි තේරුම් ගන්නවා. කොහොමද 4මාරක් කියලා තේරුම් ගන්නේ? මේ 5මාරෙන් 10ට ගැල්ල බලන්න. අපි ආපස්සට ගමු. 10 ඉඳන් 9ට 1යි 8ට 2යි 3යි 4යි 4මාරක්. 4මාරක් වැඩි සිඩ්නි නගරේ වේලාව. කාල වෙනස පැය 4මාරක් වැඩි සිඩ්නි නගරේ වේලාව. සිඩ්නි නගරයට වඩා ලංකාවේ වේලාව පැය 4මාරක් වැඩි. දැන් මේක අහන්න පුතන් ශ්‍රී ලංකාවේ වේලාව 9:15 වෙනකොට සිඩ්නි නගරේ වේලාව කීයද කියලා අහන්න. ශ්‍රී ලංකාවේ වේලාව පස්වරු 9:05 වෙද්දි සිඩ්නි නගරේ වේලාව වොත් එම පැය 4මාරක් වැඩිනේ. ඒකද පැය 4මාරක් එකතු කරලා බලන්න ඕනේ. හරි අපි කරන්නේ මෙහෙමයි. මේ පස්වරු වේලාව තියන ගණන් හදන්න බෑ. මේ පස්වරු වේලාව පැය 24ට හරව ගන්න. 9 පස්වරු වේලාවක් ඉඳන් මේ 9ට 12ක් එකතු කරනවා. 9 12 එකතු කරාම ශ්‍රී ලංකාවේ වේලාව පැය 21:15යි කියලා ගන්න පුළුවන්. ඒ පැය 21:15 කියන්නේ මේ ශ්‍රී ලංකාවේ වේලාවනේ. ශ්‍රී ලංකාවේ වේලාව පැය 21:15ක් නම් සිඩ්නි වල වේලාව ඊට වඩා පැය 4මාරක් වැඩි හින්දා මේ පැය 4මාරක් වැඩි වේලාව හොයන්න මේකට 4මාරක් එකතු කරන්න. එකතු කරාම මෙතන එකතු කරාම 15:30 45ක් එනවා. 21:4යි 25ක් එනවා. 25:45ක් එනවා. તો පැය 25ක් නෑ නේ. 25ක් නෑ. 25 නැත්නම් මොකද කරන්න මේ 25න් 24 අඩු කරන්න. අඩු කරාම 45න් බිංදු දෙකක් 45යි. 25න් 24ක් ගියාම 1යි. 1:45යි. හැබැයි 1:45 වෙනකොට පහුවදා. පහුවදානේ. පහුවදා හින්දා අපි වෙලාව දක්වද්දී 1:45යි පෙරවර එක උදේ 1:45 මොකද පස්වරු පහුවෙලානේ. උදේ 1:45 කියලා හැදුවත් හරි ඇය 1:45 කියනම නිකුත් හරි 32ක් දාන්න. හැබැයි පහුවදා හින්දා 2018 8:16 කියලා අපි දිනේ ගන්නවා. හරි පහුවදාට තමයි කියන්නේ. හරි අපි ඊළඟ ගානට යනවා. රූපයේ ඇති ත්‍රිකෝණ ගාන කීයද? හරිම ලේසි මේ අපි ශිෂ්‍යත්වයට මේවා හරියට හදලා තියෙනවා. මේකේ ත්‍රිකෝණ ගාන වෙන ලේසික මේ තමයි 1 2 3 කියලා ඉලක්කම් දෙක දාලා එකතු කරන්න. 1 2 3 එකතු කරන්න 1 2 3 3 3 6යි උත්තරේ. හරි. එහෙම නැත්නම් අපිට මේ ගැල්ල බලන්නත් පුළුවන් මේ. කොට තනි ත්‍රිකෝණ 1යි 2යි 3ක් වෙනවා. ඒ තුන තමයි මේ. 2 2 යුගල කරපු ත්‍රිකෝණ 1යි 2ක් වෙනවා. ඒ දෙක තමයි මේ. 3 දෙනාම එකතු වෙච්ච ත්‍රිකෝණ තව එකක් තියෙනවා. ඔක්කොම එකතු කරාම 3යි 2යි 1යි එකතු කරාම 6ක් වෙනවා. එහෙම ගන්න හදන්න. බලමු පුතාලා ගිලාට බද්ධ කෝණ යුගලයක ඇති විශේෂ ලක්ෂණ ලියන්න. ලක්ෂණයක් ලියන්න. ඒක බද්ධ කෝණ යුගලයක ලක්ෂණ 3ක් තියෙනවා. ඒ ලක්ෂණ 3ම තියෙනවා. එකක් පෙරළුණා එකක් බද්ධ කෝණ යුගල. අපි ලක්ෂණ එකක් අහලා තියෙන 3ම ලියමු. එකක් පොදු ශීර්ෂයක් තිබීම, දෙක පොදු බාහුවක් තිබීම,
තුන පොදු බාහුව දෙපැත්තේ කෝණ දෙක පීඩන්න ඕන. ඔන්න ඔය ලක්ෂණ තුනම තිබ්බොත් තමයි බද්ධ කුඩගලක් වෙන්නේ. ඔයාලට කැමති එක ලක්ෂණයක් ලියන්න පුළුවන්. බද්ධ කොළවල තියෙන කුඩගලක ඇති විශේෂ ලක්ෂණයක් ලියන්න කිව්වොත් පොදු ශීර්ෂයක් තිබෙන කියලා ලිව්වත් හරි, පොදු බාහුවක් තිබීම කියලා ලිව්වත් හරි, පොදු බාහුව දෙපස කෝණ පීඩීම කියලා ලිව්වත් හරි. ඒ වුණාද ලක්ෂණ තුනෙන් අපිට එක ලක්ෂණයක් ලිව්වා නම් මේක උත්තරය විදිහට පිළිගන්න පුළුවන්. අපි නම් බලමු ඊළඟට C ගාන. දී ඇති රූපේ BCD චතුරාශ්‍රයක. ECD සමපාත ත්‍රිකෝණයකි. සමචතුරාශ්‍රයේ වර්ගඵලය 36යි cm වෙයි. වර්ග සෙන්ටිමීටර 36යි. වර්ග සෙන්ටිමීටර කියන්න ඕනේ. සමචතුරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 36යි. ඊළඟට රූපේ පරිමිතිය අහනවා. රූපේ පරිමිතිය. කොහොමද රූපේ පරිමිතිය හොයන්නේ? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය 36 නම් එක පැත්තක අපි දිග හොයන්න ලේසි. 36 හැදෙන්නේ කීවරක් කියන්න බලන්න. 6 වරක් 6යි. 36 හැදෙන්නේ 6 වරක් 6යි. එහෙනම් පාදක දිග 6යි. රූපේ පරිමිතිය හොයද්දී 6ව කීයක් එකතු වෙනවද කියලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. ඒ තනීරි කෑල්ලෙන් දීලා තියෙනවා තමයි සෙන්ටිමීටර් 6ක් වෙන්නේ. එහෙනම් මේක 6 නම් මේකත් 6. මේකත් 6 මේකත් 6 මේකත් 6. ඒතර 6 කෑලි කීයක් එකතු වෙනවද? වටේ දිගට 5ක් එකතු වෙනවා. මේ මැද කෑලි ගන්නෙ නැහැ. අමාර කට්ටිය වැරදිලා මැදත් එකතු කරනවා. EC පාදේම ගන්නෙ නැහැ. එහෙනම් වටේ තියෙන පාදවල දිග එකතුව 6ව 5ක් එන්න ඕනේ. 6ව 5ක් සෙන්ටිමීටර් 30යි. එහෙනම් මේකේ වටේ දිග නම් පරිමිතිය සෙන්ටිමීටර් 30යි කියලා දීලා තියෙනවා නම් පුතාගේ පිළිතුර හරි. හරි. එතන පුතා අපි මේ පේපර් එක දෙක පත්‍රය සාකච්ඡා කරලා අවසන්. ඔයාට මේ වගේ දිගටම පාඩම් හා වීඩියෝ එක දිගට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේ අපි මහන්සිලා දාන වීඩියෝ වලින් ඔයාලත් හොඳ වැඩක් කරගන්නවා නම් ඒක අපි කාටත් හොඳයි. ඒ හින්දා මේකෙන් වැඩක් කරගන්න පුළුවන් විදිහට ඔයාලා මේ වීඩියෝ එක නරඹන්න. ඒ වගේම අපිට උදව්වක් විදිහට ඔයාලට මේ channel එක subscribe කරන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාලට subscribe කියලා බටන් එකක් ඒක ඔයාලා බලන්න. ඒ වගේම මේ වීඩියෝ හොඳ නම් ඔයාලගේ යාළුවන්ටත් ඉගෙන ගන්න, වීඩියෝ එක share කරන්න. ඒ ටික කියලා අද අපි නවත්තන සිද්ධාටම අයිබෝන්.